ආයුබෝවන් අදත් සතියක් උදා කරනවා. නමුත් මේ සතිය එක පැත්තකින් වායුගෝලයේ වෙනස්කම් ඇති කරනවා බස්නාහිර පළාතට. අනිත් පැත්තෙන් දේශපාලන අහස වෙනස් වෙමින් අලුත් මාතෘකා මවනවා ඡන්දෙට දැන් ළඟ හින්දා. කෙසේ වෙතත් ආපහු සඳුදා අපි සාමාන්‍ය විනෝදාත්මක සතියක් තමයි ආරම්භ කරන්න කැමති. නමුත් දිය හැලිය රත් වෙනවා වගේ අපි රට ඇතුලේ වෙනත් කටයුතු කරන අතරතුරේදී අපි දන්නේම නැතුව COVID-19 වසංගතය නැවතත් අපිට කරලියට ගේන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද මාතෘකා පහු කරගෙන යන එක තමයි මාධ්‍යවල සාමාන්‍ය න්‍යාය පත්‍රය. නමුත් අපි නිරන්තරයෙන් මේකේ සංඛ්‍යාලේඛන කියන තත්ත්වයට එහෙම නැත්නම් කාලගුණ වාර්තාව කාලගුණ අනාවැකිය කියන මට්ටමට දැන් ඇවිල්ලා ඒක සාමාන්‍යකරණය වෙගෙන යනවා දෝ කියලා හිතනවා. නමුත් ලෝක වසංගතයක් විදිහට එහෙම නැත්නම් ලෝකයේ පාලනය කරගන්න ගැනීම සඳහා වැඩි අවධානයක් යොමු කරන වසංගතයක් විදිහට අපි ලංකාවේ මේ ගැන නිරන්තර අවධානයක් යොමු කළ යුතුයි කියලා අප කණ්ඩායම කල්පනා කරපු නිසා අද මාතෘකාව වෙන් කරනවා. නැවතත් වසංගත රෝග තත්ත්වයක් ඇති වෙමින් පවතිනකොට එහෙම නැත්නම් රට තුල පවතිනකොට එය පාලනය කරගනිමින් පුරවැසියා විදිහට රටවැසියා විදිහට ඔබේත් මගේත් වගකීම සහ ඒ ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව දොස් පවරනවා වෙනුවට ක්‍රියාත්මක කර හැකි ආකාරය පිළිබඳ විකල්ප සෙවීම කියන ඡේදයන් ඔක්කේ අද දවසේ අපේ මාතෘකාව ඉදන්නට අපි සූදානම්. අපි ආරාධනා කරා ඒ සඳහා විෂයානුබද්ධව කතා බහ කරන්න. මොකද එහිත් පරිපාලන ප්‍රශ්න වගේ දේවල් හුඟක් තියෙනවා. නමුත් අපි අද විෂය කතා කරමු. ඊළඟ පරම්පරාවට මේක කියලා දෙන්නට ඕන කරන වටපිටාව තීරණය කරමු. මෙන්න මේකයි කෙරෙන්නට ඕන කියන එක ගැන අවබෝධයක් ලබා ගමු. අපි ඒ සඳහා ආරාධනා කළා කොරෝනා මර්ධන ජනාධිපති කාර්ය සාධක බලකායේ සමාජිකා හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරිය විශේෂඥ වෛද්‍ය සීතා අරමෙපොළ මහත්මිය ආයුබෝවන් ඔබතුම පිළිගන්නවා. ඒ වගේම වසංගත රෝග විද්‍යාංශයේ වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහත්මයා ආයුබෝවන් ඔබතුමාට තම ගෞරවයෙන් පිළිගන්නවා වැඩසටහනට. අපි කෙලිම සාකච්ඡාවට යන්නේ මේක සාම්ප්‍රදායික වෛද්‍ය සාකච්ඡාවක් වෙන්න එපා කියලායි මගේ හිත කියන්නේ. මොකද තේරෙන භාෂාවෙන් මේ දෙපළම ලංකාවේ විවිධ මාධ්‍ය නාලිකා අපේ සහෝදර නාලිකාවන් වලට යමින් අපිට කතා කරනවා. මේක සාමාන්‍ය මිනිස්සු අමතක කරන ප්‍රශ්නයක්. දැන් කොවිඩ් හැදුනේ කොහෙන්ද වවුලගෙන්ද ඒ ටික දැන් අපි සාමාන්‍ය දේවල් ටික දන්නවා. මේක හරිද වැරදිද මේක චීන කුමන්ත්‍රණයක්ද වගේ දේශපාලන පැත්තත් අපි කතා කරගෙන යනවා. නමුත් දන්නේම නැතුව අපේ හන්දි වලින් අපේ නගරයට ඇවිල්ලා අපේ පාරවල් වලට ඇවිල්ලා අපේ දොරවල් වලට තට්ටු කරන දවස් වැඩි ඈතක් නෙවෙයි වගේ පේනවා. දන්න දවස්වල විවිධ ආයතන වල නම් වලින් අහවල් ප්‍රධානියට යාගේ දුවට අහවල් ගුරුවරයාට යාගේ පළාතට අහවල් ස්වාමීන් වහන්සේට ආදි වශයෙන් වාර්තාව අලුත් වෙනවා මිසක් වාර්තාවෙන් පිටව යාමේදී අපි රටක් විදිහට කොතනද හිටියේ ලෝකනායකයෝ අපිට සුබ පැතුවා කියලා අපි වාර්තා කළා. නමුත් දැන් සුබ පතන එකක් ආයි බලාගෙන ඉන්න ඕනේද? කොවිඩ් වසංගතයේ අද මේ කතා කරන තත්ත්ව වෙනකොට සංඛ්‍යාලේඛන අනුව අපි කොයිතරම් භයානක තත්ත්වයකද ඉන්නේ කියන එක අපි දැනගන්න කැමති. සඳ බය කරන්නේ නැතුව ප්‍රසන්න උදාසන ප්‍රාර්ථනා කරනවා. නමුත් අවබෝධයෙන් අපි දැනගනිමු ලංකාව කොතනද ඉන්නේ ලෝකෙ කොහෙද තියෙන්නේ කියලා. ඔබතුමීට බාරයි ආරම්භ කරන්න. ඔව් කින්ස්ලි මම ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා. අපි යාවත් කාලීන කරගෙන කතා කරන්න ඕනේ මාතෘකාවක් යට යන්න නොදී අමතක කරන්න නොදී ජනතාවගේ ආරක්ෂාව ප්‍රථම කොට සලකන මාධ්‍ය නාලිකාවක් විදිහට මේ මාතෘකාව ගැන කතා කරන්න පටන් ගන්න එක ගැන මම හිතන්නේ අද අපි මේ මාතෘකාව ගන්නකොට ඊයේ වෙනකොට ඔබ දන්නවා ලෝකයේ එක දිනකදී වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වෙනවා ඊයේ 260,000ක් විදිහට. එතකොට ඔබට තේරෙනවා බලාගෙන ඉන්න අහගෙන ඉන්න ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාට මේක නිමාවක් දක්ින්න පුළුවන් ගැටලුවකට වඩා අපි මේ ගැටලුවත් සමග ජීවත් වෙන්න වෙන මේ අපේ ජීවිතයේ මේ COVID-19 ආසාදනය වෙන රෝගීන් සහ මේ වසංගතයත් සමග අපිට ඉදිරියට ගෙන යන්න වෙනවා කියලා. ලෝකයේ පුරා 260,000ක් එක දවසකදී වාර්තා වෙනකොට මුළු මරණ සංඛ්‍යාව 6,000කට වඩා ඉහළ යනවා ඊයේ දවසේ. ඉතින් මේ විදිහෙන් අපි තේරුම් ගන්නට ඕනේ මේ ආසාදනයේ බරපතලකම මේ ආසාදනයේ පැතිරීමේ වේගය පාලනය කරන්න තියෙන අසීරුතා සහ එය නීති රීති වලින් පාලනය කරන්න උත්සාහ ගත්ත රටවල් කොහොමද සාර්ථක වෙන්නේ ඒ නීති රීති අමතක කරලා ස්වභාව ධර්මයත් එක්ක අනික් රෝග වගේ පාලනය කරන්න හදපුවහම මොකද්ද මූණ දීපු ගැටලු සහ කොතනද හරිගස්ස ගන්න ඕනේ තැන් කියන එක අපි බලන්නට ඕනේ.
එතකොට අපි බලන්න ඕනේ අද අපේ රට මොකද්ද තියෙන තත්ත්වය කියන එක සරලව ගත්තොත් මේ ලෝකයේ අනික් රටවල් අපි කියනවා සමාජ සම්ප්‍රේෂණීය තියෙනවා අපේ සමාජ සම්ප්‍රේෂණීය නෑ කියලා. මේ වචනේම හරිම ගැටලුවක් කින්ස්ලික්. මොකද්ද සමාජ සම්ප්‍රේෂණීය කියන්නේ කියලා. සමාජය තුල සම්ප්‍රේෂණීය වෙන රෝගී තත්ත්වයක් කියන්නේ ඔබට ඒ කියන රෝගය. එහෙම නැත්නම් එක රෝගයක් කොහෙන් හරි රෝගියෙක් හමු වුණාම ඒ රෝගියාට රෝගයේ බෝ වුණු ක්‍රමය කියාගන්න බැරි තැනකට අපිපත් වුණු දාට අපි කියනවා සමාජ සම්ප්‍රේෂණීය වෙලා කියලා. තර ලෝකයේ අනික් ඇමරිකාව බ්‍රසීලිය රුසියාව එංගලන්තේ හැම රටකම කොහේ හරි ගමකින් හරි කොහේ හරි රෝහලකට රෝග ලක්ෂණ එක්ක එන්න පුළුවන් රෝගී එයාට බෝ වුණේ කොහෙන්ද කියලා කාටවත් හොයන්න බෑ එයා තවත් රෝගියෙක් පමණයි. නමුත් ලංකාවේ දැනට අපේ රට තුල තියෙනවා පොකුරු 3ක් මේ වෙලාවේ. එන ඕනෑම රෝගියෙක් අර පොකුරු 3ට සම්බන්ධයි. සමායන මේ පොකුරු කතන්දරේ මම අද අපි ප්‍රාථමික තැනකින් පටන් ගමු ආයි. මොකද අලුතෙන් මේ මාතෘකාව හිතන අලුත් හුස්මක් විදිහට දකිමු. මේ මාධ්‍යවල වාර්තා කරන පොකුරු සමාජය ආදී වශයෙන් ඔහොම වචන වගේක් කියලා. දැන් මේක දේශපාලන වේදිකාවටත් ගිහිල්ලා. ඒක නිසා අපි කැමති මේකේ මූලාරම්භය නැවත ආයි මුල ඉඳලා පටන් ගමු. අපි කියලා දෙන්න පොකුරක් කියන්නේ මොකද්ද? අපේ රටේ කොහොමද මේක අඳුනාගත්තේ? කොහොමද නිරෝධායන මධ්‍යස්ථාන හැදුනේ? මුළු කතන්දරේම කියන අද වැඩසටහන ඔබේ. හොඳයි. එහෙම බලුවොත් අපේ රටේ පළවෙනි ලෙඩ රෝගියා හම්බෙන්නේ මාර්තු 11. මාර්තු 11 අපේ රෝගියා හම්බෙනකොට ඔබට ආපස්සට ගිහින් කතා කරන හින්දා මම කියන්නම් ලෝකයේ කොවිඩ් රෝගය පැතිරෙනකොට ජනවාරි 26 ලංකාවේ කාර්යසාධක බලකාය අපි පිහිටවනවා රෝගයට මුහුණ දෙන්න සූදානම්. ඒ කාර්යසාධක බලකාය පිහිටවීමත් සමග අපිට මේ රෝගේ එන්න තිබුණු මාර්ග තමයි පිටු රටකින් එන ක්‍රමේ රටකට එන්න පුළුවන්. දූපතක් නිසා ලෝකේ හැම රටකටම ආවේ වෙන රටකින් තමයි සම්ප්‍රේෂණ වුනේ චීනේ ඇර කියලා තමයි දැනට විශ්වාස කරන්නේ. ඒතර චීනිය තුලින් ඇති වුණා එතනින් ප්‍රචාරය වුණා කියලා. ඒතර අපි ජනවාරි 26 කාර්යසාධක බලකාය දාලා ජනවාරි ඒ 26න් පස්සේ එළඹෙන කාලය තුලදී අපි බලාපොරොත්තු වෙන්නේ කොහොමද මේකට මුහුණ දෙන්නේ කියලා. ඒකෙදි එක අභියෝගයක් ආව වූහාන් වල දරුවන් ලංකාවට ගේන එක. පෙබරවාරි 1 වෙනිදා අපි ප්‍රථම වරට ඒ ලොක්ඩවුන් වෙලා එහෙම නැත්නම් වහලා තිබුණු චීනෙන් දරුවෝ ලංකාවට ගේනකොට තමයි අපි ක්වොරන්ටයින් සෙන්ටර් එකක් එහෙම නැත්නම් නිරෝධායන මධ්‍යස්ථානයක් ලංකාව තුල ස්ථාපනය කරනවා දියතලා. ඒතර ඒ පිළිබඳ කතා කරලා කොහොමද ඒක කරන්නේ? ඒක ඇත්තට මිෂන් එකක් කින්ස්ලි. කොහොමද එයාපෝට් එකේ ඉඳලා රෝගීන් ගෙනියන්නේ? ඒ සියල්ල අපි හරියාකාරව කරලා ඒ ළමයි ටික නිරෝධායනය කරලා ගෙදරට යනවා. ඊට පස්සේ අපි මේ විදිහට යනකොට පොඩි ප්‍රශ්න අහනවා මම මැදි. ක්වොරන්ටයින් සෙන්ටර්ස් එහෙම නැත්නම් නිරෝධායන මධ්‍යස්ථාන කියන ක්‍රමය මේ වගේ වසංගතයකදී ඔබතුමාගෙන් මම ඇත්තටම පොඩ්ඩක් අහුවෙලාගෙන වසංගතයකදී රටක් එහෙම නැත්නම් කොහොමද ක්‍රියාත්මක වෙන්න ඕන කියන එක ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්ණායක තියෙනවා. අපි දැනගන්න කැමති ලංකාව මීට කලින් අත්හදා බලලා තිබුණාද ඔය නිරෝධායනය කියන කොටස. එහෙම නැත්නම් ලෝකයේ මීට කලින් මේක ටෙස්ටඩ් ඇන්ඩ් ප්‍රෝවන් උප්පු කරපු සනාතිත තත්වයක තිබුණාද? ඒක කොහෙන්ද මේ වචනය ආවේ? කොහෙන්ද මේ සංකල්පය ආවේ? මම හිතන්නේ ඒක දේශපාලන නායකත්වයක් විතරයි කියලා අපි දැනගන්න කැමති විශේෂඥ වෛද්‍යවරු මොනවද කරන්නේ? අලුත් වචනයක් නෙමෙයි. වසංගත රෝග සමයකදී මූලික සිද්ධාන්තයක් තමයි වචන දෙකක් තියෙනවා. isolation and quarantine කියන එක. ඒ කියන්නේ isolation කියන්නේ isolate කරනවා කියන්නේ වෙන් කර තබනවා කියන්නේ අපි රෝග ලක්ෂණ රෝගෙත් තහවුරු කරපු ලෙඩෙක්ව අපි හැමතිස්සෙම කරන්නේ ඔහුව වෙන් කර තබනවා. මොකද ඔහුට රෝග ලක්ෂණ තියෙනවා. පැහැදිලිවම ඔහුගෙන් වෙන කෙනෙකුට බෝ වෙන්න පුළුවන්. දැන් අද වෙනකොට අපේ සමහර ප්‍රතිකාර කරන මධ්‍යස්ථාන මේ ක්‍රියාත්මක වෙන්නේ isolation centers එකට. ඒ කියන්නේ වෙන් කර තබන කාර්ය. මොකද ඒතර අපි තහවුරු කරන රෝග ලක්ෂණ රෝගියා හඳුනාගත්තු ගමන්ම ඔහුගෙන් තවදුරටත් ප්‍රජාවට කිසිම මේ පැතිරීම සීමා කරන්න ඔහුව අනිවාර්යයෙන්ම isolation center එක ප්‍රතිකාර සඳහා යොමු කරන එක. මොකද quarantine කියන්නේ මේ නිරෝධානය කියන එක මේ මූලික සිද්ධාන්තය එහෙම නෙමෙයි. අපි කෙනෙක්ව නිරෝධානයට ලක් කරන්නේ පැහැදිලි සාක්ෂි නැහැ ඔහුට ඒ කියන රෝග ලක්ෂණ රෝගය තියෙනවයි කියලා. හැබැයි අපිට මේ යම්කිසි අනුමාන කරන්න පුළුවන් මොහුට ඒ රෝගය ඔහුගේ මේ ශරීරයට ඒ වෛරසය ඇතුළු වෙන්න ඉඩ කඩක් තියෙනවා. සම්භාවිතාවක් තියෙන. ඒ කියන්නේ අපිට probability එකක් තියෙනවා එයාගේ වෙන ආසාදිතයෙකු සමග ගැටෙලා තියෙන්නේ. ඉතින් එතනදී ඔහුගේ ශරීරයට වෛරසය ඇතුළත් තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒක අනුමාන කරලා අපි මේ එතන ඒක කරන්න වැඩි හොඳට අපි කියන්නේ ප්‍රිකෝෂන් එකක්. ඒ කියන්නේ අපි දන්නේ නැහැ දැන් උදාහරණයක් කියන දැන් ආසාදිත රටවල් තියෙනවානේ. දැන් අපි ඒ ආසාදිත රටක ඉඳන් මේ අපේ ලංකාවට කෙනෙක් එනකොට නමුත් අපිට අනුමාන කරන්න පුළුවන් මොහු එහිදී ඒ වෛරසයෙන් නිරාවරණය වෙලා මේ තියෙනවායි කියලා. ඒතකොට ඔහු අපි සමාජයට එකපාර මුදා හැරියොත් මේක ඔහුගෙන් අපේ සමාජය තුළට මේක ඇතුල් වෙන එක වළක්වන්න බෑ. ඉතින් ඒක වළක්වීමේ ක්‍රියාවලියක් විදිහට තමයි මේ දවස්වල පිටරටින් එන සෑම කෙනෙක්වම PCR පරීක්ෂණයට ලක් කරලා දවස් 14ක් නිරෝධානය කරලා 14 අවසානයේ නැවත වරක්
PCR පරීක්ෂණයට ලක් කරලා ඒ ඔක්කොම නෙගටිව් වුණොත් අපි 100%ක් තහවුරු කරගන්නවා මොහුගේ මේ වෛරසය මොහුගේ ශරීරේ නැහැ කියලා. ඒක තවදුරටත් ඒ සැකේ පොඩි හරි මේ අවදානමක් ගන්න නැති වෙන තමයි මේ පුද්ගලයාව නිරෝධාන කඳවුරෙන් සමාජගත කරාට පස්සෙත් අපි ඔහුගෙන් අනිවාර්යයෙන්ම සති දෙකක් මේ ගෙට වෙලා ඉන්නේ. කියන්නේ මේ සමාජයත් එක්ක ජනතාව ගැවසෙන තැන් වලට යන්න එපා කියන මේ උපදෙසත් එක්ක යවන්නේ. කියන්නේ අපිට 100%ක් තහවුරු කරගන්නට ඕනි විදේශයකින් මේ රටට රෝගය මේ වෛරසය ඇතුළු වීමේ පොඩි හෝ ඉඩ කඩක් නැති කරන්න තමයි ඒ ක්‍රියාදාමය කරන්නේ. හරි අපි අන්තර්ගතයෙන් නැවත කතා කරලා දෙවෙනි වටේ කතා කරමු. අපි ඔබතුමියකින් දැනගන්න කැමති දැන් මේක පස්සේ කාලෙක ලංකාවේ පිළිබඳ ඉතිහාස කතාව ලියද්දී අර 30 වසරක යුද්ධය නිමාවීම වගේ ඓතිහාසික තැනකට එනවා. මේක පාලනය කරගත්තොත් අපි ඒ ගෝලය ජයග්‍රාහී ගෝලය ගත්තොත් අපිට හොඳයි. නැති වුණොත් ඒක අතෑරපු උඩපන්දුවක් විදිහට තමයි යන්නේ. අපි දැනගන්න කැමති මේකේදී දැන් ඔබතුමිය දේශපාලන චරිතයක් විදිහට වේදිකාවේ කතා කරන අද දේශපාලනය හරහාම අද තහනම් දේශපාලන ඔබතුමියක අපෙන් ඉල්ලීමක් කරෙත් නෑ අපි ඒ ගෞරවයත් එක්ක කතා කරන්නේ අපි කැමති මේක යම් දවසක අනාගතයේදී මේක පිළිබඳව කතා කරද්දී දේශපාලන නායකත්වය කොහොමද මෙතෙන්ට මැදිහත් වුනේ සහ වෛද්‍යවරුන්ගේ නිර්දේශ පිළිබඳව දැන් අපි පැහැදිලිවම මාධ්‍ය වාර්තා කරද්දී අපි දැක්ක පොඩි පරස්පරයන් වෙනස් ඔබතුමන්ලගේ සමිති සංවිධාන තියෙනවා තව ක්‍රියාකාරී කණ්ඩායම් ගොඩක් ඉන්නවා අවසාන තීරණය ගත්තේ මොකද යුද්ධේ නිමාවට පත් වුණාට පස්සේ අයිතිකාරයෝ ගොඩක් ඉන්නවා. ඒ නිසා අපි දැනගන්න කැමති කොහොමද න්‍යාය පත්‍රය ආවේ? අපි ලංකාවේ විධායකයෙක් කොයි ආකාරයෙන්ද ක්‍රියාත්මක වුණේ? දේශපාලඥයෝ ගෙවල් වලටලා හුදකලා කරවලින් නිලධාරීන් සහ දේශපාලන නායකත්වයේ ක්‍රියාත්මක වුණේ කොහොමද කියලා රටේ ජනතාව දැනගත යුතුයි. මේ වෙලාව පාවිච්චි කරන්න. ඒ කියන්නේ කාර්යසාධක බලකාය පිහිටවන්නේ ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වය. ඒතකොට ඒකට අයිති වෙනවා කින්ස්ලි හැම ආයතනයකම ප්‍රධානියා මේකට අදාළ වෙන්නේ. ඒතකොට එතනින් ගත්තම මේ සමිතලා වගේ වසංගත රෝග අංශයේ ප්‍රධානී. ඒතකොට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ඇමතිතුමිය ඉඳලා සෞඛ්‍ය ජෙනරාල්වරයා ඉඳලා වසංගත රෝග එපිඩමියොලොජිස්ලා කියන්නේ ඒකල්ල වෛරොලොජිස්ලා ඒ සියලුම සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරන කොටස් වලින් එන ප්‍රධානී. ඊට අමතරව වරාය ගුවන් තොටුපළ ඊට පස්සේ අපි කියන ආපදා කළමනාකරණය ත්‍රිවිධ හමුදාව පොලිසිය සහ තෝරාගත් සමහරට මේකට දායකත්වය දෙන්න පුළුවන් තවත් අපි සංචාරක මණ්ඩලය ඒ වගේ බොහෝමයක් වූ ආයතනවල නිල වශයෙන් ප්‍රධානීත්වය දරන සහ මේකට තවත් අපිට පිටින් දායකත්වය දෙන්න පුළුවන් පිරිස එකතු වෙලා ඉන්නවා. එතනදී මේගොල්ලන්ගේ විශේෂඥ දැනුමත් එක්ක දැන් වසංගත රෝග විද්‍යාඥයන් ඉදිරිපත් කරනවා සජෙෂන් එකක්. එහෙම නැත්නම් යෝජනාවක්. ඒ යෝජනාව සියල්ල ඒ කාර්යසාධක බලකාය කතා කළාට පස්සේ ඒ සියල්ලම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් විදිහට අවසාන තීරණය ගන්නවා ජනාධිපතිතුමා. නමුත් හැමතිස්සෙම ඒකට අවශ්‍ය පදනම සහ අවශ්‍ය දත්ත සහ ඇයි මේක කරන්න ඕනේ කියන එක ලෝකය සහ මේ වෛද්‍ය විද්‍යාවත් එක්ක සකස් කරලා දෙන්නේ ඒ අංශවල ප්‍රධානී. ඒතර වසංගත රෝගයක එහෙම නැත්නම් වෛරස ඒ පරීක්ෂණ කරන ආයතනවල ප්‍රධානීන් ඒ සියලු දෙනා. ඒතර මෙතනදී ඔබ ඇහුවා තීරණ බලපානවද මේ රෝගේ මර්ධනය කරන්න කියලා. දැන් අපි මේ ලෝකයේ පාලනය කරන විදිහටම නෙවෙයි අපේ රටේ මේ වසංගතේ පාලනය වෙන්නේ. දැන් ඔබ උදාහරණයක් ගත්තොත් එංගලන්තයේ හෝ ඇමරිකාවේදී වෙන්නේ රෝග ලක්ෂණ තියන අය රෝහලට එනවා. රෝහලට ආවම එහෙම නැත්නම් ඒගොල්ලෝ කෝල් කරලා දුරකථනයෙන් කියනවා මට උගුර රිදෙනවා මේ ප්‍රශ්න තියෙනවා කියලා. ඒතර ඒගොල්ලන්ව ගෙනල්ලා අපි ඒගොල්ලෝ PCR පරීක්ෂණ කරනවා. රෝග ලක්ෂණ තිබුණු පළියට රෝහලට ගන්න බෑ ඒගොල්ලන්ට. ඒ නිසා ඒගොල්ලෝ අමාරුතාවය කියන්නේ අපි කියන සංකූලතා හරි රෝගී තත්වයෙන් ගෙදර ඉන්න බැරි තරම් ඒගොල්ලන්ට අමාරු නම් රෝහලට ඇඩ්මිට් කරනවා. නමුත් අපි පාලනය කරපු ක්‍රමවේදය කිසිවෙකු අපි අඳුනා ගන්නවා නම් වෛරසය ශරීරගත වෙලා කියලා ඒ සියලු දෙනාම රෝහල්ගත කරනවා. ඒ PCR පොසිටිව් සියලු දෙනාම. දැන් වෙනත් රටවල් වල PCR පොසිටිව් වුණා කියලා රෝහල්ගත කරන්නේ නැහැ ඒගොල්ලෝ. ඒගොල්ලෝ සමාජයට අරිනවා. එවිලා කියනවා ගෙදරට වෙලා ඉන්න කියලා. නමුත් ඒ නිසා තමයි ඒගොල්ලන්ගේ සමාජ සංක්‍රමණය වෙන්නේ. ඒත් අපි ගත්ත තීරණවල වෙනස්ලු අපිට ආවේනිකයි කියන්නේ එකක් තමයි අපිට හැම රෝගියාම රෝහල්ගත කරනවා. ඊට පස්සේ බුද්ධ්‍යංශය යොදාගෙන ඒ අපි අඳුනා ගන්න වෛද්‍ය ශාස්ත්‍රයෙන් අඳුනාගෙන PCR කරලා පොසිටිව් වෙන රෝගියාගේ පළවෙනි ස්පර්ශකයන් දෙවෙනි ස්පර්ශකයන් තුන්වෙනි ස්පර්ශකයන් හඳුනා ගන්න. පළවෙනි හා දෙවෙනි ස්පර්ශකයන් නිරෝධායනයට ලක් කරන. සමාජයෙන් වෙන් කරනවා. සියලු දෙනා නිරෝධායනයට වෙන් කරනවා. ඒතර සියලුම රෝගීන් රෝහල්ගත කරනවා. ඒතර ඒ කියන්නේ මේ වෛරසය ශරීරගත වුණායයි සැක කරන සහ ඔප්පු වුණු සියලු දෙනාම සෞඛ්‍ය සේවයේ යටතේ ඉන්නේ. ඒ රැකවරණයේ ඉන්නේ. ඒගොල්ලන්ගේ ආවරණයි. හැබැයි වෙනත් රටවල ඒ දේ නෑ. මොකද ඒ වෙනත් රටවල බුද්ධ්‍යංශයේ සහාය උනේ නෑ. සෞඛ්‍ය සේවයේ රෝග ලක්ෂණ එන අය එන්න අපි ප්‍රතිකාර කරන්න බැරි නම් ගෙදර ඉන්න.
දුරකථනයෙන් අමතලා ගොඩක් අයට කියනවා ඒගොල්ලන්ට රෝහල් වල ප්‍රතිකාර ගන්න යන්නවත් බෑ. මේ මුලදීම ඒ ක්‍රමයේ අනුගමනය නොකරපු නිසා අන් රටවල සමාජ සම්ප්‍රේෂණීය වුණා. ඒතකොට දැන් ඔබ මුලදීත් ඇහුවා ඇයි අපේ පොකුරු කියන කතාවේ තේරුම මොකක්ද කියලා. අපි මේ කරන්නේ අපි ගෙදරක කෙනෙක් අම්බුනොත් එයාට ආශ්‍රිතය කරපු අයට විතරක් රෝගය සීමා කරගන්න අරගන්න ක්‍රියාමාර්ග යොදාගත්තා. ඒතකොට එයා වටේ ඉන්න පොකුරා එහෙම නැත්නම් කණ්ඩායමක්. ඒක ලොකු වෙන්න පුළුවන් පොඩි වෙන්න පුළුවන්. අර නාවික කඳවුර එහෙම නැත්නම් පුනරුත්ථාපන කඳවුර නැත්නම් නිවසක්. අපි ඔබ දන්නවා කෙසෙල්වත්ත ප්‍රදේශයේ ගම් වලට ආවා. ඒ පොකුරට සීමා කරපුවාම ඒ සීමාව පන්නලා සමාජයේ එතනට ආශ්‍රයක් නොවන අයට පැතිරෙන එක වැළැක්වුවා. ඉබාගාතේ යන්න දුන්නේ නැහැ ලෙඩේට. ඒතර ඒ ක්‍රමවේදී අපිට ආවේනිකයි. අපි තමයි ඒක දැන් නිරෝධායන මධ්‍යස්ථාන එකකින් පටන් ගත්තට ඊට පස්සේ 50ක් 60ක් අද උදේ වෙනකොට 50ක්. ඒ 50 ඇතුලේ 6000ක් ඉන්නවා මිනිස්සු. එහෙනම් අපි සමාජයේ වෙන් කළා ඇතුළට ගන්න. දැන් උදාහරණයක් විදිහට අනික් රටවල් මේක මුලදිම කළා නම් ඇමරිකාවට වේවා එංගලන්තයට වේවා බ්‍රසීලියට වේවා මේ වගේම පොකුරු වලට සීමා කරගන්න තිබුණා. හරි මට විරාමයක් ඕනේ මොකද අපි පැහැදිලිවම කතා කරගෙන යන මේ මාතෘකාවේදී ඔබ තේරුම් ගන්න ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය සහ කාලෙන් කාලට ඉතිහාසය වෙනස් කරන්න ඉඩ තියෙන විවිධ ප්‍රකාශ. ඒක නිසා මට සමහර දේවල් ඒ ක්‍රියාන්විතයේ හිටපු උදවියකින් අපි දැනගන්නට ඕනේ අදාළ ගෞරවයන් එයාට නිස්තැන් වලට ලබා දෙමින් සහ අනාගතයේදී ඔවුන්ගේ වගකීම විතරක් නොවේ කියන එක. කී දෙනෙක්ගේ මහන්සියද අපි මේ නොතකා හරමින් රට පුරා සංචරණය කරමින් එහෙම නැත්නම් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න උත්සාහ කරන්න හදනකොට අපි කරන්න ඕනේ. හැබැයි කරන විදිහ අද අපි කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා යෝජනා කරන්න බලාපොරොත්තු වෙනවා රැඳී ඉන්න මේ ජීවිතයට දෙන්න පළවෙනි විරාමය. ලංකාවේ වසංගත රෝගයක් පිළිබඳව කතා කරා නම් ඉතා භයානක විදිහට ඩෙන්ගු වදුර ගැන. ආයි වැස්ස පටන් අරන් බස්නාහිර පළාතෙන්ම අපි භයානක භීතියකට පත්වෙච්ච ඩෙන්ගු වදුර ගැන දැන් කතා නොකරන තරම්ම. හැබැයි අපි අද වැඩසටහනේ ඒක වෙනත් කතා කරන්න සූදානම්. නමුත් මතක තියාගන්න අපි ලංකාවම ලෝකයේ අවධානයට ලක් කරපු ලෝකයේම අවධානය ලංකාව කෙරෙහි පැතිරිච්ච විශේෂ කාරණාවක් තමයි ලංකාවේ කොවිඩ් මර්ධනය පිළිබඳව එහෙම නැත්නම් ඒක පාලනය පිළිබඳව කරපු ක්‍රියාදාමය. ඒක පිළිබඳව විවිධ දේශපාලන මතිමතාන්තර සහ ඒකේ කීර්තිය අත්පත් කරගැනීමෙන් ඒවා ඡන්ද බවට පත් කරගන්න මැතිවරණ වේදිකා ක්‍රියාත්මක වෙනවා. කෙසේ වෙතත් මැතිවරණයක් සම්බන්ධව පවා තීරණාත්මක තැනකට අද මේ ප්‍රශ්නය නැවත යමින් ඉන්නවා. මොන මැතිවරණද මිනිස්සු නැතුව. එහෙම නැත්නම් රටේ මිනිස්සු බේර ගන්න නැතුව කොහොමද ආර්ථිකය හදන්නේ? ආර්ථිකය ගැන සැලකිලිමත් වෙච්ච ඇමරිකාව වගේ රටවල් වලට මොකද උනේ කියන එක මාධ්‍ය කෙරෙහි පමණක් නෙවෙයි එදිනදා ප්‍රවෘත්ති ගැන අවධානයෙන් ඉන්න ඔබට උනත් තේරුම් ගන්න පුළුවන් වෙයි. අපි අද විශේෂයෙන්ම කතා කරමින් ඉන්නේ කොයි ආකාරයෙන්ද ලංකාවට මේ පිළිබඳව පණිවිඩය මුළු සංඥාව ලැබුණේ කොයි ආකාරයෙන්ද ක්‍රියාත්මක වුණේ අපිට වාර්තා වුණේ තිරෙන් ඉස්සරහ වෙන දේවල් ටික විතරයි. තිරෙන් පිටුපස ක්‍රියාදාමය කොහොමද උනේ කියන එක මේක පිළිබඳව ඔබ අනාගතේ කතා කරනවා නම් ඇත්ත දැනගත යුතුයි. අපි ඒ ඇත්ත කතාව උන්ට කියන්න කියලා ආරාධනා කරනවා. මොකද ඒක පිටිපස්සේ අපිට අනාගතයේදී අනාගත වෛද්‍යවරුන් වෙන්න පුළුවන් මේ වැඩසටහන් නරඹන්නේ, ඔවුන්ගේ දෙමව්පියන් වෙන්න පුළුවන් මේ වැඩසටහන් නරඹන්නේ. අපි කැමති ඔබේ අත්දැකීම ඊළඟ පරම්පරාවට හුවමාරු කරන්න. විශේෂයෙන්ම අන්තර්ජාලයෙන් මේ වැඩසටහන නරඹන්න බලාපොරොත්තු වෙන උදවියට නරඹන උදවියට අපි ආරාධනා කරනවා. විවිධ ප්‍රචාර යනවා. මේක දේශපාලනමය වශයෙන් මේක දැන් පන්දුවක් බවට පත් වෙලා පහර දීමට රැක ගැනීමට කී දෙනෙක් උත්සාහ කරනවද කියලා ඔබට තේරෙනවා ඇති. නමුත් විශේෂඥ වෛද්‍යවරුන් සෞඛ්‍ය ක්ෂේත්‍රවල ඉන්න උදවිය, ඒ වගේම ත්‍රිවිධ හමුදාව ක්‍රියාත්මක වෙච්ච ආකාරය ගැන ඇත්ත ඇති සැටියෙන් අපිට ක්‍රියාන්විතයේ හිටපු අයගෙන් දැනගැනීමේ අයිතිය තියෙනවා. ඒ අයිතියයි ඔබ වෙනුවෙන් අපි මේ පාවිච්චි කරන්නේ උදෑසන. ආරම්පොල් මහත්මයා අපි ඔබට සම්බන්ධීකරණය කරගන්න පුළුවන් කතා කරමින් හිටපු තැන අපි පාලනය කරන්න පටන් ගත්ත තැන ගැන එනකන් අපි දැනගත්තා. ඊට පස්සේ ඔව් දැන් එතකොට අපිටම ආවේනික ක්‍රමයකට කරනවා කියනකොට කින්ස්ලි ඕන කෙනෙක්ට හිතට එන්න ඕනේ ඒ ආවේනික ක්‍රමය කොහොමද අපි හදාගත්තේ? ඇයි කවුද අපේ ආවේනික ක්‍රමය තීරණය කළේ? මේ සෞඛ්‍ය අංශයට අලුතෙන් කවුරුත් බඳව ගත්තේ නැහැ. අපි PHI මහත්තයාගේ ඉඳලා අධ්‍යක්ෂක ජනරාල්වරයා වෙනකන් හිටපු අයමයි. එතනින් එහාට ත්‍රිවිධ හමුදාව හිටපු අයමයි. පොලිසිය හිටපු අයමයි, බුද්ධි අංශය හිටපු අයමයි. නමුත් මෙතන නායකත්වය තුලින් අතිගරු ජනාධිපතිතුමාට පුළුවන් වුණා මේ තියෙන සම්පත්, තියෙන දක්ෂයන් හරි විදිහට කළමනාකරණය කරන්න. ඒකට ඕනේ ක්‍රමවේදයක් ඉදිරිපත් කරන්න. අපි දන්නේ අපි සෞඛ්‍ය අංශ තමයි හැමදාම අපි වසංගත රෝගවලට මුහුණ දුන්නේ. ඩෙන්ගු වේවා, අනික් රෝග වේවා ඒවට මුහුණ දෙන්නේ. නමුත් ඒ නායකත්වයේ තීරණය කළ අපි සියලු දෙනාගේ සාමූහික එකතුවක් විදිහට එකමුතුවක් විදිහට මේ ක්‍රියාත්මකය යන්න ඕනි කියලා. ඒ නිසා ඒ ආපු අදහස තමයි ජනාධිපතිතුමන්ගේ යෝජනාවන් විදිහට තමයි මේක ස්ථාපනය වෙන්නේ. සෞඛ්‍ය අංශය තමුන්ගේ සෞඛ්‍ය අදාළ කාර්යභාරය කරනවා.
ඔවුන් විසින් යෝජනාගෙන ඔවුන් විසින් ආදර්ශයන් සපයනවා සහ ඔවුන් විසින් නිර්දේශ ඉදිරිපත් කරනවා. නමුත් ඒක ක්‍රියාත්මක කිරීමේදී අපිට මානව සම්පත ඕනේ. ඒකට ඒ අදාළ ශේෂ්ත්‍රයන් වල දක්ෂයන් ඕනේ. ඒක බිමේ ක්‍රියාත්මක කරන්න PHI මහත්තයාගේ MOH වෛද්‍යවරයාගේ ඉඳලා ඒ සෞඛ්‍ය අංශයෙන් කරන එකට අමතරව සමහර විට අපිට තව මානව සම්පතක් ඕනේ වෙනවා. ඒකදී අපිට බුද්ධි අංශය ඕනේ, ත්‍රිවිධ හමුදාව ඕනේ, පොලිසිය ඕනේ. අන්න ඒ කාර්යභාරය දෙක එකට මුසු කළොත් අපිට ලබන්න පුළුවන් ප්‍රතිපරය ලෝකේ අන් කිසි රටක් ලබා ගත්තාට වඩා ඉහළයි කියන එක. අන්න ඒ කළමනාකරණීය ජනාධිපතිතුමන් විසින් කරන ලැබූ කාර්ය නිසා, ඒ කරන ලද කළමනාකරණය නිසා අපි සියලු ශේෂ්ත්‍රවල එකතු වෙලා අදහස දෙනවා, අදහස ක්‍රියාත්මක වෙනවා. ඒකේ ප්‍රතිඵලය ලැබෙන තැනට අපි ආවා. අන්න එහෙමයි දැන් අද බොහෝ දෙනෙක් කින්සිලි කියනවා ඇයි හමුදාව කියලා. හමුදාව ගියේ නෑ වෛද්‍යවරයාගේ කටයුත්ත කරන්න. හමුදාව ගියේ නෑ PHI මහත්තයාගේ වැඩ කරන්න. හමුදාව ගියේ නෑ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ වැඩේ කරන්න. නමුත් ඒ දෙන නිදර්ශක ආදර්ශ ක්‍රියාත්මක කරන්න අපිට හැමදාම ශක්තිය වෙච්ච ඒ ත්‍රිවිධ හමුදාව උදව් කළා. ඒ කාර්යයන් දෙකක් කළේ. මේ දෙන නිදර්ශනයන්, මේ දෙන සාධකයන් ක්‍රියාත්මක කළා. ඒ ක්‍රියාත්මක කිරීමේදී බුද්ධ්‍යංශවල තිබුණු සහාය සමිත ඉදිරිපත් කළයි. සමිතලට කොයිතරම් වසංගත වේදී වෛද්‍යවරුන් විදිහට තනි අතකින් ගහන අප්පුඩියක් ගහන්න බෑ, අත් දෙකක් ඕන වෙනවා කියනවනම් අනික් කාර්යයන්ට මේ අප්පුඩිය අත් දෙක උනේ ආරක්ෂකයන් සහ සෞඛ්‍ය අංශය. ඒ සෞඛ්‍ය අංශවල සෞඛ්‍ය අමාත්‍යතුමිය ඉඳලම පල්ලෙහාට යනකම් PHI මහත්තයාට වෙනකම් තිරයේ ඉදිරිපස සහ පිටුපස අනන්ත අප්‍රමාණ දුක් විඳකින් අනන්ත අප්‍රමාණ කැපවීම කළා. මම හිතන්නේ PHI මහත්තුරු, MOH මහත්තුරු, ඊට පස්සේ වසංගත රෝග අංශයේ වෛද්‍යවරු රෑ 1-2 වෙනකම්. ඊට අමතරව පරීක්ෂණ කරන MRI ආයතනය වගේ තැන්වල මේ වෛරස වේදී. ඒ සියලු දෙනා ඉන්නකොට ඒ සියලු දෙනා එකම විදිහකට කළමනාකරණයෙන් ගරු ජනාධිපතිතුමන් සහභාගී වුණා. මම හිතනවා ලෝකයේ වෙනත් පාලකයෙක් මේ කාර්යභාරයට නිරන්තර දායකත්වය මෙච්චර දුන්නද කියලා. එහෙම වුණා නම් බලවත් රටවල් ආර්ථිකමය වශයෙන්, යුදමය වශයෙන්, වෛද්‍යමය වශයෙන් අපි කොතනද ඉන්නේ ඒ ශේෂ්ත්‍රවල. අපි අවුරුදු 70ක දේශපාලනයෙන් පස්සේ හොඳම පාරවල් ටික නෙවෙයිනේ අපිට දේශපාලකයෝ හදලා දීලා තියෙන්නේ. හොඳම සෞඛ්‍ය ශේෂ්ත්‍රයක් නෙවෙයිනේ. හොඳම ආර්ථිකයක් නෙවෙයි, හොඳම අධ්‍යාපනයක් නෙවෙයි. අපි ඉන්නේ සාමාන්‍ය අපේ රටට ආවේනේ. නමුත් අපි කොවිඩ් මර්ධනයේදී අපිව සමාන කරලා මේ සාකච්ඡා කරන්නේ, විවේචනය කරන්නේ කා සමග? ලෝක බලවතුන්ෙක්. හැබැයි අපි ඒක කරට කර ඉන්නවා. කරට කර නෙවෙයි, සමහර තැන්වල අපි මේ බලවතුන්ට වඩා ඉහළින් ඉන්නවා. ඒ ඉන්නේ අපේ රටේ හිටපු දක්ෂයෝ. සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ PHI මහත්තයාගේ ඉඳලා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා වෙනකම් මේ වසංගත වේදීන් සියලු දෙනා ඒ දක්ෂයන්ව ත්‍රිවිධ හමුදාවේ දක්ෂයන් එක්ක මනා කළමනාකරණය කරන්නට සාමූහික එකමුතුවක් කළා. අපි මිෂන් එකක් ජය ගන්නවා කියන අපි එකමුතුකම රටේ ජනතාව කොයිතරම් ඔබේ මාධ්‍යවේදීන් සමග මාධ්‍ය කරපු කාර්යභාරයත් එක්ක මේකට එකමුතු වුණාද? මේ සියලු දෙනාටම මේකේ ගෞරවය හිමි වෙනවා. ඒ නායකත්වයේ තුල සේනාවක් ක්‍රියා කළා වගේ වැඩක් තමයි උනේ විවිධ බලයන්. අපි සහෝදර මාධ්‍ය ආයතන වලින් සහ මාධ්‍ය වේදීන්ගෙන් අපි ඉල්ලීමක් කරන්න කැමතියි. මේ අයව තිරේ ඉස්සරහට ගෙනල්ලා, මේ අය වෘත්තීය වේදීන්, මේ අයව ජනප්‍රිය තලයට නංවලා එයාට දරා ගන්න බැරි තැනකට ඒක ගෙනහිල්ලා ભેදය අවුලවන්නට එපා කියන එක. මොකද අපේ හැමදාම උනේ අවසාන ඕවරේදී පිටිකරවන දෙදෙනා ભેද කරන එක. ඒකෙන් පස්සේ තරඟය පරාජය වුණාට පස්සේ අපි ඉතිහාසයට දොස් කියනවා. අලුතෙන් ඉතිහාසය ලියවෙමින් යන කාලයක නම් දේශපාලන ભેද පැත්තක තියලා මේක ජීවය පිළිබඳ ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඒක නිසා පක්ෂ දේශපාලනය වෙනම කරන්න, ජීවිත සම්බන්ධ වෛද්‍යවරුන් කරන සටනට, සෞඛ්‍ය සේවා කරන සටනට උපකාර කරන අනිත් ආයතන වලට ભેද බින්න ඇති කරන්න එපා. ක්‍රෙඩිට් එක බෙදා ගන්න ප්‍රශ්න ඇති කරවන්න එපා කියන එකයි ඉල්ලීම් බවට පත් වෙන්නේ. වෛද්‍ය සමිති කෙනෙක්ගේ මහත්මයා අපි දැනගන්න කැමති අපි රෝගය සම්බන්ධව ටෙක්නිකල් කාරණා ලෝකයේ මෙච්චර කාලයක් එන්නතක් දැන් මම ඊයේ දැක්කා BBC වගේ ආයතන හෙළි කරලා තියෙනවා එන්නත් 62ක් වගේ ප්‍රමාණයක් අත්හදා බලන්න උත්සාහ කරනවා කියලා. මොකද්ද බෙහෙතක් හොයාගන්න බැරි වුණාද මෙච්චර කාලයක්? එහෙම නැත්නම් වෛරස් කියන්නේ අතෑරලා දාලා ඉබේ හොඳ වෙන දේවල්ද? අපි මේ ඔබේ විශේෂඥ විෂය ගැන අපි දැනගන්න කැමති. මොකද්ද වෛරසයේ තත්ත්වය දැන් මේ වෙනකොට? දැන් මෙහෙම මුලින්ම මේක හඳුනන්නේ අපි මේ ගෝලීය වසංගත තත්ත්වය. දැන් මොකද්ද ගෝලීය වසංගත තත්ත්වයක් කියලා කියන්නේ? ඕනෑම කෙනෙකුට මේක මේ වෛරසය ඇතුළු වුණොත් රෝගේ හැදීමේ මේ සම්භාවිතාවක් තියෙනවා කියන එක. මොකද ඒකට හේතුවක් තියෙන මේක අලුත් වෛරසයක්. මුළු ලෝකෙටම දැන් අපි දන්න හැටියට මාස 6ක වැඩි වුණොත් 7ක තමයි අපි මේ අපිට දැනුමක් තියෙන්නේ මේ සිල්පදට මුළු ලෝකෙටම මේක අලුත් වෛරසයක්. අපි කියන්නේ නවල් වෛරසයක් කියලා. ඉතින් එතකොට ඒකෙදි තියෙන එක දෙයක් තමයි දැන් පළවෙනිම දේ තමයි වෛරස් එකක් කියපම නිශ්චිත ප්‍රතිකාරයක් නැහැ. මොනම වෛරස් රෝගයකටවත් නිශ්චිත ප්‍රතිකාරයක් නැහැ. ඇඟේ ප්‍රතිශක්තියම තමයි ඒක සුව වෙනවා නම් සුව වෙන්න ඕනේ. ඉතින් ඒක තමයි අපිට තියෙන ලොකුම බාධකය. වෛරස් වලින් අසංගත තත්ත්වයක් ඇති වුණාම ඒකට ප්‍රතිකාරයක් නැහැ පැහැදිලිවම. දැන් අනිත් එක තමයි අලුත් වෛරසයක්
වුණාම ඒකට විරුද්ධව එන්නතක් නෑ. මොකද අපි වෛරස් රෝග හුඟක් පාලනය කරලා තියෙන අද ලෝකේ සරම්ප රුබෙල්ලා හැම දෙයක්ම පාලනය කරලා තියෙන්නේ හොඳ එන්නතක උපකාරයක් ඇතුව. ඉතින් මෙතනදී අපිට එන්නතක් නිපදවනවයි කියන එක වෛරසෙ මොකද වෛරසයටත් මාස 6ක කාලයක් තියෙන. ඒතර මේ වෛරසය හඳුනගෙන ඒකට එන්නතක් නිපදවන්න අඩු ගානේ මම හිතන්නේ තව වසරක්වත් යාවි හොඳ විදියට හැමදේම සිද්ධ වුණත් වෛරසයක් මේ එන්නතක් මේකට එන්න. ඒතර මුල් අවදීදී ප්‍රතිකාරයක් නැහැ, එන්නතක් නැහැ මේ තත්ත්වයක්. අනිත් එක තමයි සාම්ප්‍රදායික වෛරස් රෝග ගත්තම හැමතිස්සෙම ප්‍රජාවක හැමෝටම සෑදීමේ සම්භාවිතාවක් නැහැ. මොකද ඩෙන්ගු ගත්තත් මොන වසංගතත්වයක් ආවත් අපේ ප්‍රජාවේ මේ යම් ප්‍රතිශතයකට ඉමුනිටි එක ප්‍රතිශක්තිය ඇඟේ තියෙනවා. ඒක තමයි කොච්චර අපි වසංගත තත්ත්වයක් කිව්වත් මුළු ප්‍රජාවටම සම සම්භාවිතාවක් නැහැ ඒක හැදෙන්න. මෙතනදී කිසිම ලෝකේ කිසිම මිනිසෙකුට මේ ප්‍රතිශක්තියක් නැහැ. මොකද වෛරසයත් අලුත්. මේ තත්ත්වය තුල මේක වෛරසය ඇතුළු වුණොත් මේක මහා වසංගත තත්ත්වයෙන් ඕනම කෙනෙකුට හැදෙනවා. ඉතින් ඒක තමයි මේකේ තියෙන අභියෝගය. අද මහා බලවතුන්ටත් මේක කරගන්න බැරි ඒක. මොකද එන්නත් තිබුණා නම් මේක ඒගොල්ලන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එන්නත මිල්දී අරන් දින කිහිපයක් තුළ උන්ගේ ජනතාව එන්නත් කරාවි. ඉතින් එන්නතකුත් නැහැ, බෙහෙතකුත් නැහැ. මේ ජනතාවට ප්‍රතිශක්තියකුත් නැහැ. මේක අලුත් වෛරසයක්. ඉතින් මේක ඇත්තටම ඕනෑම රටකට මුළු ලෝකෙටම මේක අභියෝගයක් වෙලා තියෙන්නේ ඒ තත්ත්වය තුළ. ඉතින් එතකොට මේක අපි මේ කරන්නේ මේ අපේ මෙතෙක් කල් දැන් 6 මාසයක් තිස්සේ අපි මේක සමාජගත නොවි තියාගන්නවයි කියන්නේ මේක මේ કૃතිම දෙයක් අපි මේ කරන්නේ ස්වභාව ධර්මයට විරුද්ධව මේක විශාල ආයාසයක් දරලා මොකද නැතුව ප්‍රතිකාරයකුත් නැති දෙයක් අපි කරන්නේ අපේ ප්‍රජා වෛද්‍ය මේ දැනුම පාවිච්චි කරලා ඇතට ඒක සම්ප්‍රේෂණය කොහොම හරි සීමා කරලා ක්වොරන්ටයින් නැත්නම් නිරෝධානයත් අයිසොලේෂන් ඒ වගේ ක්‍රමවේදයන්ට විශේෂම යොමු කරලා වෙන උපක්‍රමයක් නැහැ. ඒක හින්දාම තමයි බටහිර ධනවත් රටවල් වලට බැරි දෙයක් අපිට කරන්න පුළුවන්. මොකද අපි ඔය කිසිම රටකට නැත්තන ඉතාමත් ශක්තිමත් ප්‍රජා සෞඛ්‍ය සේවයක් ලංකාවේ තියෙන. අවුරුදු ගාණක් තුල විස්ථාපිත වෙච්ච ප්‍රජා සෞඛ්‍ය සේවයක් තියෙනවා. ඇතර මේකේ ජයග්‍රහණයට ඇතර ඒක විශාල වශයෙන් ඒක වටා තමයි ඒක තමයි න්‍යෂ්ටියම හිතන්නේ. අනිත් හැම දෙයක්ම මේ සංවිධානය වෙන්නේ ඔය න්‍යෂ්ටිය හරහා. ඒ කියන්නේ දැන් ලංකාවේ අපි ඒක අගය කරේ නැතුවට අපිට මේ වගේ අවස්ථාවක තමයි ඒක අගය වෙන්නේ. يعني ලංකාවේ සෑම පුරවැසියෙක්ම කිසියම් හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියෙක්ගේ මේ ඍජු අධීක්ෂණය යටතේ ඉන්නේ. ඒ කියන්නේ සාධාරණ වශයෙන් ඒක වෙනස්කම් තියෙනවා. 60000 ලක්ෂයක් අතර ජනගහනයකට එක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියෙක් ඉන්නවා. ඒතර ඊට අමතරව හැම 10000ක ජනගහනයකටම PHI මහත්තයෙක් ඉන්නවා. එතන 3000ක ජනගහනයකට PHM මේ පෞල් සෞඛ්‍ය සේවිකාවක් ඉන්නවා. ඉතින් මේ වගේ ඉතාම ශක්තිමත් මේ ව්‍යුහයක් අපිට තියෙනවා. ඉතින් මේ වසංගතයේ පාලනයේදීත් ඒකට ඊට අමතරව ආරක්ෂක අංශවල සහාය ලැබීම තුළ මේක ඊටත් වඩා තවත් තලයකට මේක යනවා. ඉතින් ඒක තමයි අතන අපේ මේක මේ ඒතික අනිවාර්යයෙන්ම ක්‍රෙඩිට් එක ගන්න ඕනේ. අපේ තාම ශක්තිමත් ප්‍රතිකාර සේවයක් තියෙනවා. ඒකෙන් හින්දා තමයි එහෙම නැති වුණා අපි දැක්කද හුඟක් රටවල තියෙන ප්‍රශ්නේ තමයි ප්‍රතිකාර අංශයේ සෑහෙන දිනෙක මේ වසංගතය ලක් කරගන්න. ඉතින් අපේ රටේ එහෙම වාර්තා වෙන්නේ නැහැ. ඒ කියන්නේ උන්ගේ නිපුණතාවයයි උන්ගේ මේ පළපුරුද්දයි ඒ හැමතැනම වෙන්නේ. ඒ හැම දෙයකින්ම සිද්ධ වුණේ මේක සමාජගත වීම වළක්වීම. අපි කතා බහ කරන අතරතුරදී ලෝක තත්ත්වය විමසා බලන්න අමතක කරේ නැහැ. අපි මද විරාමයකට යනවා ප්‍රවෘත්ති විරාමයට. අපි බලමු ඒ ජාත්‍යන්තර ප්‍රවෘත්ති වාර්තාකරණය කොයිතරම් දුරට කොවිඩ් ගැන අද ඉඩ දෙනවද කියලා. හුඟක් දේවල් ගැන කතා කරන්න තියෙනවා. ප්‍රශ්න පොකුරු වෙනවා. ඒවා වුන් පාලනය කරායි මම අහනකොට අපි කතා කරමින් හිටියේ වෛරසයේ සාමාන්‍ය තත්ත්වය, ලෝක තත්ත්වය එතුමා කියන ආකාරයට වසරක්වත් අඩුම යනවා කියන එක මේ පිළිබඳව පාලනයක් ඇති කර ගැනීම සඳහා. හැබැයි දැන් ලංකාව ඇතුලේ තත්ත්වය නැවතත් අපි කතා බහ කරන්න ඕනේ මේ පහුගිය කාලේ ආයෙත් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයක්ද කන්දකාඩු මධ්‍යස්ථානය කියලා කියනවා. ඒක පිළිබඳව වාර්තා වෙනවා. ආපහු දේශපාලන මාතෘකාවක් බවට පත් වෙනවා. මේවා ගැන 6ක් 4ක් මුකුත් දන්නේ නැතුව ඔහේ කියවන කට්ටියක් ඉන්නවා. ඒක නිසා ඇත්ත තාක්ෂණික කාරණේ අපි දැනගන්න කැමති. කොහොමද නැවත මේ පොප් අප් වෙන්නේ පොලාපණීම කෙරෙන්නේ කොහෙන්ද? ඇයි සමාජයට එකපාරට අපි ඔක්කොම උදම් මනනකොට ආයි පටන් ගන්නවා අර වැස්සෙන් පස්සේ කූඩැල් වෙනවා වගේ. ඒක තමයි අපි කිව්වේ එයාපෝට් එක වැහුවේ නැහැ. ඒක තමයි අපි කිව්වා වැහුවේ නැහැ. ඒක තමයි රට ලොක්ඩවුන් කරේ නැහැ. කියපු වෙලාවේ කරා නම් ඉවරයි. දැන් විශේෂඥ උපදේශක කොටසක් දැන් අපිට පේනවා ඔබතුමන්ලගේ ආයතන වලට අමතරව සාමාන්‍ය සමාජයෙන් ගොඩ වෙදකම් ගොඩක් යෝජනා කරන කට්ටිය ඉන්නවා. අපි කන්දකාඩු මධ්‍යස්ථානයක රම්පොළ මහත්මයා අපි ඔබතුමීට ආරාධනා කරනවා වාර්තා වුණේ නැද්ද? ජනාධිපති කාර්යසාධක බලකාය වග කියනවාද කන්දකාඩු සිද්ධිය සම්බන්ධ? මොකද්ද ඔබේ පැහැදිලි කිරීම අපි දැනගන්න කැමතියි. ඔව් කන්දකාඩු සිද්ධිය මටත් වඩා සමිත දත්ත අනුව කියයි ඔබට පසුව. නමුත් අපි ගත්තොත් මේ අපිට දැන් වාර්තා වෙනවනේ මේ ආසන්නම පොකුර ගැන අපි කතා කරන්නේ. ඒක තමයි කන්දකාඩු වල පිහිටා තිබෙන මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරන කඳවුරක්.
ඇත්තට මේ කඳවුරේ මේ රෝගය දැන් අපිට වාර්තා වුණේ. දැන් අපි ඒක පස්සට ගියොත් කින්ස්ලි අපි කොහොමද දැන් මේක දැනගත්තේ? මේකේ ඉන්න රෝගීන් රෝගී වෙලා අමාරු වෙලා උණ ගැනිලා එහෙම නැත්නම් ජීවිත හානියක් වෙලා රෝහලකට ගිහින්ද අපි දැනගත්තේ ඊට කලින්ද දැනගත්තේ කියන එක. අපි දැනගත්තේ ඒ කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ ඉන්න පිරිසක් වැලිකඩට ගේනවා අපි නඩු කටයුතු සඳහා. එතනදී අර ස්ථාපනය කරලා තියෙන ක්‍රමවේදය අනුව PCR පරීක්ෂණ කරනවා අර අපි කරලා තියෙන ක්‍රමවේදය. ඒක තමයි තැනකින් තැනකට කෙනෙක් යනකොට මේක හොයන්න පුළුවන් ස්ක්‍රීනින් ක්‍රමය. එහෙම නැත්නම් අපි කියන නිරීක්ෂණය කරන්න පුළුවන් ක්‍රමය. එතනදී එක්කෙනෙක් මේ රෝග ලක්ෂණ තියෙන රෝගයට ආසාදනය වෙලා කියලා PCR පරීක්ෂණේ පොසිටිව් වුණාට පස්සේ ඒකෙන් පස්සට ගිහින් තමයි ආපු තැන හොයාගෙන ගිහිල්ලා ඒ මධ්‍යස්ථානය කරනකොට එතන රෝගය තියෙනවා කියලා අඳුරගන්න. ක්‍රමවේදය නිර්ණායක ටික හදලා තිබුණේ ඔබ විසින්. කාර්ය සාධක බලකාය සහ මේ වසංගත වේද අපි සියලු දෙනානේ. එතකොට ඒකෙන් ඒ ක්‍රමවේදය හදලා තිබුණු නිසානේ මේක මෙහෙම අහුවෙන්නේ. ඇත්තටම මේ වෙලාවේදී රටක් විදියට අපි මුළු රටක් විදියට මං කියන්නේ මේකට දේශපාලන පක්ෂ ભેද ජනාධිපතිතුමාද නැද්ද මේ අර ಜಾති ભેදද රකියාවේ යෙදෙන අයද නැද්ද නෙමෙයි මුළු රටක් විදියට අපි සන්තෝෂ වෙන්න ඕනේ. වෙන රටවල් වලට මේ වගේ බාධක දාලා රෝගය මතුවෙනකොටම පොකුරක් අඳුරගන්න බැරි වුණා. නමුත් ඒ ක්‍රමවේදය ස්ථාපනය කරලා තිබුණාට හින්දා තමයි රටක් ඇරලා තිබුණත් යම් තැනකදී ඒක අහුවෙන්නේ. දැන් අපිට ඒ අහු වුණාට පස්සේ තමයි ඒකෙන් පස්සට ගියා අන්න කන්දකාඩු ඒ නිරෝධායන මධ්‍යස්ථානයේ නොවන පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුල ඒක පාසලක් වගේ. ඒ මධ්‍යස්ථානය තුල හම්බුණා එතනට ආපු ආශ්‍රිතයන් හෙව්වා. ඒ ආශ්‍රිතයන් ටික නිරෝධායනය කළා. මේ පොකුර තමුන්ගේ ආවරණය යටතට ගත්තා. දැන් අපි මේ ක්‍රමවේදය නොතිබුණා නම් ආගිය යතේනේ මේ ලෙඩ්ඩු. අපි දන්නේ නැහැ. මේ ආශ්‍රිතයන් සමාජයේ හෙන. අපි රටක් හැමදාම ආර්ථිකමය වශයෙන් සමාජමය වශයෙන් ජීවිත ගත්තත් ඔබ හිතනවද හැමදාම ලොක්ඩවුන් කරන් ඉන්න පුළුවන් කියලා? වහගෙන ඉන්න බෑනේ. එහෙනම් ඒ රට වැඩකුත් නැහැ. ඉතින් ඊට එහාට ජීවිතේකුත් නැහැනේ මිනිස්සුන්ට. ඒ නිසා කවුරු හරි තර්ක කරන්න පුළුවන් දැන් මේ ක්‍රමවේදය සකස් කරලා අපි නිකන් ඉන්නවා මුලදී එහෙම නෙමෙයි ඇඳිරි නීතිය දාලා සංචාරන නවත්තලා නගරෙන් නගරට යන එක නවත්තලා තිබ්බා කියලා. ඒ තමයි අපි ක්‍රමවේදය හඳුනා ගන්න තුළු මේ රෝගය පිළිබඳ අවබෝධයක් ගන්න තුළු රට තුළ නියම ක්‍රමවේද සහ ඒ යාන්ත්‍රණය ස්ථාපනය කරන තුළු හැසිරෙන ආකාරය. මුලදී මුකුත් දන්නේ නැහැ. දන්නේ නැත්නම් අපි ඉහළම නීති රීති දාලා ඉහළම බාධක දාලා ක්‍රමවේදය සකස් කරනකම් පැතිරෙන එක වළක්වනවා. නමුත් ක්‍රමවේදය හදලා ඔක්කොම ස්ථාපනය කළා අදාළ බඩු අදාළ තැන තියලා අදාළ පුද්ගලයෝ අදාළ තැන තියලා ක්‍රමවේදය ඒ යාන්ත්‍රණය තියෙනකොට අපි සාමාන්‍ය ජීවිතය ගත කරනවා. හැබැයි සාමාන්‍ය ජීවිතය ගත කරන්න ඕනේ මාර්තු 11ට ඉස්සෙල්ලා අපි හිටපු විදිහට නෙවෙයි. අපි එදායින් පස්සේ සෞඛ්‍ය පුරුදු 4-5ක් තියෙනවා. ජනතාව බොහෝම සහයෝගයෙන් ඒක පිළිපදිනවා බොහෝ දෙනා. ඒ ක්‍රමවේද එකක් තමයි මුඛ ආවරණ පළඳින්න එක පොදු ස්ථානයක් ගැවසෙනකොට මීටරය දුර තියාගන්න එක, දෑත් නිතර සෝදන එක, තමුන්ට යම් කිසි වූ රෝග ලක්ෂණයක් හෙම්බිරිස්සාව උගුර රිදින එක, උණ තියෙනවා නම් ගැවසෙන තැනකට නොයා ඉන්න එක. මේ හතරත් එක්ක ගියා නම් අපිට මේ ජීවිතය සාමාන්‍ය ජීවිතයත් එක්ක ගෙනියන්න පුළුවන්. ඉතින් ඔබ අහපු දෙයට මම කාරණාවට ඍජු උත්තරේ ක්‍රමවේදය ස්ථාපිත නිසා යාන්ත්‍රණය නිපුණ නිසා පොකුරකට සීමා කරගන්න පුළුවන් තැනදී මේක අඳුනගත්තා. අනිවාර්යෙන් ඉදිරි ජීවිත කාලේ අපිට මේ ආකාරයෙන් තමයි ගත කරන්නට වෙන්නේ. එහෙම නැත්නම් ඇඳිරි නීති දාගෙන මුළු ඔක්කොම වහගෙන ජීවත් වෙනවා නම් ජීවිතයක් නැති වෙයි රටේ මිනිස්සුන්ට. ආර්ථිකයක් නැති වෙයි. කෙටි ප්‍රශ්නයක්. කන්දකාඩු අර්බුදයත් නාවික කඳවුර වගේ පාලනය කරන මට්ටමේ දැන් තියෙනවා කියලා ඔබ වගකීමෙන් කියනවාද? එහෙම නැත්නම් තාම ඒක ගැන අනාවැක් කියන්න හදිසි වැඩිද? නෑ මං හිතන්නේ ඒකට සමිත තමයි උත්තර දෙන්න හොඳම. මොකද දත්තත් එක්ක අදහම්බෙජ රෝගීන් ගැන මොකද මේ වසංගත වේදී විද්‍යාඥයා ඉන්නේ නැද්දි මම ඒ ගැන කතා කරනවට වඩා එතුමා උත්තර දෙයි. මේ අද කතා කරන ඒවා අපි වෛද්‍ය මට්ටමින් අපි ක්ෂේත්‍රීය මට්ටමින් කතා කරාට ඒවා වාර්තා වැඩසටහන් විදිහට එළියට ගිහිල්ලා ඒවා දේශපාලන වේදිකාවේ මාතෘකාව වෙනවා. ඒක නිසා ඔබ විශේෂඥ වෛද්‍යවරයා මේ සම්බන්ධ විෂය භාර විශේෂඥයා අපි දැනගන්න කැමති කන්දකාඩු කියන මාතෘකාව ලංකාව පරාජයට පත් කරන අවසාන උඩපන්දුව බවට පත් වෙනවද? නෑ මෙහෙමයි අපිට තියෙන අපි දැන් හැමතිස්සෙම අත්දැකීම් එක්කනේ මොකද සාමාන්‍යයෙන් ජීව විද්‍යාත්මක දෙයකට අනාවැකි කියන එක මම දැන් පළවෙනි උත්තරේ මම දැනගෙනයි ඊටු උත්තරය අහන්න කැමතියි. දැන් ඒතර උදාහරණයක් ගත්තම අපි දැන් මේක හැම දෙයක්ම වෙන්නේ අත්දැකීම් ඔක්කොමත් එක්කනේ. දැන් උදාහරණයක් කියලා රටක් විදියට අපි ගත්තම හැමතිස්සෙම අපිට මුලින්දාම මූණ දුන්නේ අපිට මේ වගේ ක්ලස්ටර්ස් පොකුරු තමයි ආවේ. ඒ කියන්නේ පළවෙනියෙන්ම එනවා අපිට මේ ඉතාලි වලින් අපි දන්නවා ඒ ඉතාලි වලින් අපි මේ ගෙනාපු මේ ජනතාවත් එක්ක ලංකාවට මේ ආසාදිතයන් එන්න ඉඩ කඩ තියෙනවා. ඒතකොට එතනදී යම් ප්‍රමාණයක් ආවා. නමුත් ඒක ඔබට පේනවා ඇති මෙතන අපි ඒක යම් කාලයක් තුල සාමූහික ක්‍රියාවලිය පේන්නේ නැහැ. ඔබතුමා පැහැදිලි කරන්න ගියොත් ලේසි. අපිට දල සටහනක් කරලා ඉංග්‍රීසි අකුරු එකක්වත් කියවන්න බෑ. අපි ඒක පාලනය කරනවා. හරි. එතකොට ඊට පස්සේ අපිට එනවා අපි යම් කිසි මේ වන්දනා නඩේක ගිය ආසාදිත රටවල් වලට ගිය කට්ටිය ආශ්‍රිතව පොඩි
මේ ක්ලස්ටර් එකක් පොකුරක් එනවා අපි ඒකත් පාලනය කරනවා ඊට පස්සේ අපිට එන සුදුවැල් ආශ්‍රිතව මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන් සම්බන්ධයක් එන ඒකත් අපි යම් කාලයක් එක්ක පාලනය කරනවා ඊට පස්සේ අපි දන්නවා කොළඹ නාගරික ප්‍රදේශ ආශ්‍රිත බණ්ඩාරනායකපුර ආශ්‍රිත ක්ලස්ටර් එකක් එනවා ඒකත් අපි පාලනය කරනවා මේ ඊට පස්සේ අපිට එනවා අපි පාලනය කරන කාල විරාමයේ සාමාන්‍ය වෙනස් වෙනවා ඉතින් ඒක වෙනස් වෙන්නේ ඒක අපි ඒ කියන්නේ ඒකට සම්බන්ධ වෙන පුද්ගල සංඛ්‍යාවත් එක්කත් වෙනස් වෙනවනේ ප්‍රතිශක්තිකරණය වයස ඉතින් ඊට පස්සේ තමයි නාවික හමුදා කඳවුර ආශ්‍රිත මේ අකෙන්නේ ඒක හුඟක් වැඩි මොකද ඒකට අදාළ 950ක් විතර මේ ආසාදිතයන් එතන හම්බ වෙනවා ඒක කාලයත් ගොඩක් වැඩි ඒක අප්‍රේල් 22 ඉඳන් මම හිතන්නේ මේ ජූලි මාසේ මුල් සතිය විතර යනකම් ඒක ගියා නමුත් ඒකත් දැන් පැහැදිලිවම යට යනකොට ඒත් එක්ක එනවා අපි විදේශගත වෙලා ඉන්න අපේ ශ්‍රමිකයන් වගෙන්නවා ඒ රටවල් ඉතාමත් ආසයි තත්ත්වයේ තියෙන විශේෂයෙන් මැද පෙරදිග රටවල් ඒක ගේද්දිම අපි දන්නවා අනිවාර්යයෙන් මේක විශාල අභියෝගයක් ඒ එන මොකද අපි දැක්ක කුවේට් වල ආපු ෆ්ලයිට් එකේ 400 ගණනක් ආපු ෆ්ලයිට් එකෙන් 368ක්ම පොසිටිව් ඉතින් හිතා ගන්න පුළුවන් දෙ කියන්නේ ඒ තරමට දින දෙක ඔබතුමාලත් ඉගැස්සුන්නේ නැහැ නේ මේ දේශපාලඥයෝ බෝම්බ කියලා හඳින්නවා නෑ ඒක අපි දන්නා ඉතින් ඒක ගේද්දි මේ අභියෝගේ බාර ගද්දිම අපි සැලසුම් සකස් කරලා තිබ්බා ඒක හින්දා තමයි සෑම කෙනෙක්වම එයාපෝට් එකේදීම PCR කරන මට්ටම ඒ කියන්නේ ඒකත් අපි පරිණාමය වුණේ එක විදිවලනේ දැන් මුලින් අපි කලේ මම කියන්නේ හොඳට හිතලා බැලුවොත් මේ කන්දකාර කියන්නේ ඉටලි ක්‍රවුඩ් එකේ එනකොට අපේ ක්‍රමවේදය වෙලා තිබ්බේ ගෙනල්ලා අපි දවස් 14ක් මේ නිරෝධානය කරලා යද්දි PCR එකක් කරලා ඇව්වා. නමුත් අපිට තේරෙන ඒ ක්‍රමවේදයටත් වඩා කාර්යක්ෂම වෙන්නට ඕන. මොකද මැද පෙරදිග රටවල ආසාදිතත් ඊට ගොඩාක් වැඩි. ඒකින්ද අපි අපේ ක්‍රමවේදයනුත් වෙනස් කරා. ඊට පස්සේ අපි හිතුවා ආපු ගමන්ම PCR එකක් කරලා දින 14 තියලා තව එකක්. ඊට පස්සේ ආසාදිතය වැඩි වෙන ප්‍රමාණයටත් ඒ රටවල තියෙන අවදානමත් එක්ක අපිට ඒකත් ප්‍රමාණවත් මදි. මේක එයාපෝට් එකේදීම කරලා මේ සෝට් අවුට් කරලා යන එක තමයි ක්‍රමවේදය. ඊට පස්සේ තමයි අපි මේගොල්ලෝ එයාපෝට් එකේදීම කරන මට්ටමට අපේ ක්‍රමවේදයන් ෆයින් ටියුන් දැන් අපේ ගුවන් තොටුපළේ කොච්චර වෙලාවක් කළද රට ඇතුළට පිවිසෙන කෙනෙක්ගේ PCR පරීක්ෂණ ප්‍රතිඵල මොකද මම දැක්කා කුවේට් කටාර් වගේ රටවල් එයාගේ ආකර්ෂණය ඇති කරගන්න කියනවා ලෝකේ සුරක්ෂිතම රට ආදි වශයෙන් එය නිකුත් කරලා තියෙනවා ජාත්‍යන්තරයට එන්න අපේ රටවලට ගුවන් තොටුපළේදීම අපි ඕනේ රෝගී කරපුවාද නැද්ද කියලා ඇතුළට ගන්නවද නැද්ද කියලා තීරණය කරනවා. එතනින් එහාට සාමාන්‍ය විදිහට ඉන්න පුළුවන් වගේ දේවල් ඕන් කියනවා. ලංකාවේ ගුවන් තොටුපළට විදේශිකයෙක් එනකොට කොයිතරම් වෙලාවක් ඇතුළත ඔහු රට ඇතුළට පිවිසෙන්නකට රටට අන්තරාකාරීද නැද්ද කියලා තීරණයක් ගන්න පුළුවන්ද අපිට? මේ අපිට ඒක ප්‍රායෝගික තත්ත්වයන් එක්ක බලන්න ඕන. මොකද ඔය කියන දේ සමහර සංසන්දනය කරන්නට බෑ. ඒගොල්ලෝ සමහර රටවල් වල එයාපෝට් වල කරලා තියෙන රැපිඩ් ටෙස්ට් එක. රැපිඩ් ටෙස්ට් එක කියලා කියන්නේ ලේ බින්දුවක් අරන් ඇන්ටිබෝඩි කියන්නේ ප්‍රතිදේහ තියනවාද කියලා බලන එක. ඒක ඉතාමත් කෙටි පැය කාල මිනිත්තු ගානකින් දෙන්න පුළුවන් ප්‍රතිඵල. නමුත් ඒක එච්චර කාර්යක්ෂම ක්‍රමයක් නෙමෙයි. මොකද අපි දැක්කා සමහර රටවල් වලින් අපිට එවන අය ඔක්කොම මේ නෙගටිව් කියලා සහතික දීලා එවපු අය ඒ ප්‍රතිදේහ පරීක්ෂණය කරලා. ඒක නිර්බද්ධතාවය වගේ. ඒක නිර්බද්ධතාවයේ ගැටලුවක් තියෙනවා. මොකද එහෙම අර ඇකියුට් ඉන්ෆෙක්ෂන් එක කියන්නේ තියෙන කෙනෙක්ව සොයා ගැනීම. ඉතින් ඇත්තට ඒකින්ද ලෝකෙන් පිළිගන්න PCR පරීක්ෂණය තමයි. PCR පරීක්ෂණයක් කොච්චර කිව්වද යම් කාලයක් ගත වෙනවා. ඒක ෂණිකයෙන් මේ ප්‍රතිඵල නිකුත් කිරීමේ හැකියාවක් නැහැ. දැන්ට තියෙන තත්ත්වයන්. ඉතින් තාක්ෂණය දැන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙනවා. ඉදිරියේදී ඒ තත්ත්වයන් යම් ප්‍රමාණයකට වෙනස් වෙන්නට පුළුවන්. ඉතින් ඒකින්ද තමයි අපි දැන් එයාපෝට් එකේදීම මේ පරීක්ෂණය කරන්නත් එතන දැන් මේ පරීක්ෂණ ගාරවලට යවන එකේ කාලය අඩු කරන්න එයාපෝට් එකේම දැන් ලැබ් එකක් ස්ථාපිත කරලා තියෙනවා. ඉතින් හැම දෙයකම බලන්න ඉතාමත් කෙටි කාලයන් තුල ආසාදිතයන් වෙන් කරගන්න. අපිට කෙටි කාලයක් තියෙන නිසා මම කෙටි ප්‍රශ්න කීපයකට යනවා. මේ COVID-19 සම්බන්ධ සාමාන්‍ය ජනතාව අතර තියෙන වැරදි මත. ඒ කියන්නේ මට විද්‍යානුකූලව නෙමෙයි ඕනේ. කෑම වලින් බෝ වෙනවද? නැත්නම් මීටර් දෙකකින් ඈත මේ මුවවැස්ම නැතුව හිටියට කමක් නැද්ද? අපි කැමති ඉක්මනින් පැහැදිලි කරන්න. මොකද ඒ ටික අපිට වෙන වෙනම පැහැදිලි කරන්න සෑහෙන කාලයක් යන්න ඉඩ තියෙනවා. ඔබතුමා විශේෂඥයා නිසා මේ විෂය සම්බන්ධව දැනට බෝවෙන්නේ නැහැ කියලා හිතාගෙන අපි පොදුවේ වෙන රටවල් හෝ අපේ රටේ කෙරමින් පවතින වැරදි ටික අපිට කියන්න අපි ඒක හදාගන්න බලමු. ඔව් දැන් මේක මූලිකවම බෝ වෙන්නේ සුවස්න මාර්ගයේ හරහා. ඒ කියන්නේ එතකොට මේක ඩ්‍රොප්ලට් එකක්. ඒ කියන්නේ ඩ්‍රොප්ලට් ඉන්ෆෙක්ෂන් එක බින්දිති මගින් තමයි එන්නේ. ඒ කියන්නේ එතකොට කෙනෙක් මේ ආසාදිතයෙක්ගේ කිමුන් යවද්දි සමහරට කතා කරද්දි ළඟ ඉන්නවා නම් ඒ කෙල බින්තු මගින් අනිත් කෙනාගේ සුවස්න පද්ධතියට මේක ඇතුල් වීමේ හැකියාව තියෙන. ඒක තමයි මූලිකවම මේක බෝ වෙන ක්‍රමය. ඒ කියන්නේ නහය වැහෙන්න ඕනෙමයි. ඕනමයි. එහෙම නැත්නම් කිසි දෙයක ප්‍රතිඵලයක් පුරුද්දට නිකටට ඇදලා නිකටට ඇදලා කිසිම වැඩක් නැහැ. නහය අරගෙන කතා කරලා වැඩක් නැහැ. මොකද අපි දන්නා බින්දිත්තක් යන්න පුළුවන් දුරක් තියෙනවා. දැන් මම කහිද්දි නැත්නම් කිමුන් යවනවා නම් තව කෙනෙකුට ඇතුල් වෙන්න පුළුවන් දුර අපි දන්නේ කරත් නම් මීටරයකට එහා පැත්තේ ඉන්නවා නම් ඒකේ ඒ වෙන්න තියෙන සම්භාවිතාව අඩුයි. ඒකින්ද තමයි කියන්නේ නිසි ප්‍රමිතියකින් යුතු මේ ෆේස් මාස්ක් එකක් හරි විදියට ඇඳලා තියෙනවා නම් ආසාදිතෙක් හම්බුණත් මීටරයක් ඇතුළ තමුන්ට අවදානමක් නැහැ. අනිත් එක තමයි ස්පර්ශයෙන් යන්න පුළුවන්. ඒ කියන්නේ ආසාදිතයෙක්ගේ මේ ශ්ලේෂ්මල වල ඒ කියන්නේ හොටු වල කෙලවල මේ වෛරසය තියෙනවා. එතකොට දැන් මගේ අතේ මම තැවරලා තිබුණොත් මම අල්ලන ඕනෑම පෘෂ්ඨයක මේක රැඳී තියෙන්න පුළුවන් යම් කාලයක්. ඉතින් එතකොට තව කෙනෙක් ඒ පෘෂ්ඨය අල්ලලා
ඔහු මෙන්න අපේ සාමාන්‍ය පුරුද්දක් තියෙන නහය කන කට නිතර අල්ලන එක. ඒතර මේ ශ්ලේෂ්මල පටල හරහා මේක ඇතුළීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒකින්ද තමයි අපි කියන්නේ හැම තිස්සෙම සබන්දා අතසෝ නිසියාකාරව අත සෝදාන්න පිරිසිදුකම. විශේෂයෙන්ම ප්‍රවාහන සේවය පාවිච්චි කරොත් පොදු ස්ථානයකට ගියොත් අනිවාර්යයෙන් මේ දේ කළ යුතුයි. අපි ওই දෙක කරනවා නම් තමුන් නිතර නහයකට අල්ලන්නේ නැත්නම් මාස්ක් එක නිසි ප්‍රමිතියෙන් හරියාකාරව තියලා පුළුවන් හැම වෙලෙම මීටරයක දුරස්ත භාවය පුද්ගලයන් අතර තියෙනවා නම් මේක පාලනය ඇත්තට පුද්ගල වගකීමක් ඒක. අනිත් එක තමයි තමුන්ට සුවසන රෝග තියෙන. ඒක කොවිඩ්ම නෙමෙයි සුවස්. මේක පොදු රෝග ලක්ෂණ තියෙන. ඒ කියන්නේ මේ කොවිඩ් වලට කියලා ආවේනික විශේෂ රෝග ලක්ෂණයක් නෑ. සමහර කැසෙම් දිසාව කියන එක වෙන වෛරස් හින්දා එනවා. නමුත් මොනම තත්ත්වයක් උඩ උග්‍ර මේ අමාරුවක් උණ හෙම්බිස්සා කැස්ස තත්ත්වයක් තියෙනවා නම් විශේෂ සමාජ වගකීමක් තියෙනවා තමුන් ජනතාව ගැවසෙන තැන් වලට නොයන්න. ඒ කියන්නේ කඩ වෙළඳ පොළ එහෙම සැකයක් ආවොත් මොකද අපි දැක්ක සමහර සිද්ධි වාර්තා වෙච්ච අනුමාන වශයෙන් Tamanට කොවිඩ් කියලා කිව්වම මේ සමාජ රෝග වලට තියෙන ප්‍රශ්නයක් හා සමාන. දැන් ඊට පස්සේ මාව අරන් ගිහලා කන්ද කාඩු දායිද. ඕක තමයි මිනිස්සු සාමාන්‍ය එළිය කතා කරා. දවස් 14යි කන්ද කාඩු කියලා. මෙහෙම රජයේ වියදමෙන් ට්‍රිප් යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඇරෙන්න තමන්ට රෝග ලක්ෂණ තියෙනවා නම් මේ වැඩසටහන බලන කෙනෙක් තමන්ට ඔය කියන සමහරවල් ටෙලිවිෂන් එකේ කියන ඔක්කොම ලෙඩ තියෙන අය ඉන්නවා. ඒ කියන්නේ අපි මේ වැඩසටහනට හරියට ලෙඩ ගැන කතා කරන්න යනවා අපිට එන දුරකථන අපසම් බලපුවම මේ කියපු ඒවා ඔක්කොම තමන්ට තියෙනවා කියලා හිතා ඉන්නවා. ඒකත් ලෙඩක් වෙන්නට ඕන සමහර වෙලාවට. හැබැයි රෝග ලක්ෂණයක් තියෙනවා නම් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අමතන්න ළඟම ස්පිරිතාලේ අමතන්න කියලා පොදු උපදෙසක් දෙනවා. ඊට පස්සේ නැති කරදරනේ. ඊට පස්සේ අපි එක තැන් වලට ගිහිල්ලා දානවා. අපිට එන්න හම්බෙන්නේ නැහැ. ජොබ් එකට යන්න හම්බෙන්නේ නැහැ. එදිනදා ජීවත් වීම ඉස්සරහට දාගත්ත මිනිස්සු ටිකක් තමයි වැඩසටහන බලන්නේ. ප්‍රායෝගිකව මොකද්ද වෙන්නේ? ඒක නොකර හිටපුවහම මොකද්ද වෙන්නේ කියන එක අපි කැමතියි දැනගන්න. ඔය ඒක ඇත්ත ඒක තමුන්ගේ ආරක්ෂාවටත් ඒක වැදගත් වෙනවා. තමුන්ගේ පවුලේ අනිත් අයගේ ආරක්ෂාවටත් වැදගත් වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදියට තමුන් නිරෝගී කෙනෙක් නම් සමහරවිට තමුන්ට ඒක සංකූලතා ඇති නොවෙන්න පුළුවන්. නමුත් දැන් තමුන් ඒක පරීක්ෂා කරගත්තොත් තමුන්ව ඒක දැනගත්තොත් තමුන්ටත් සංකූලතාවලට යන තියෙන ඉඩකඩ අඩු වෙනවා. මොකද අනිවාර්යයෙන්ම මෙතන වෛද්‍යවරයෙක්ගේ පිටි ඇතර කරන්න තියෙන හිම අවස්ථාවක සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් ලවා තමුන්ව පරීක්ෂා කරගන්න. එතනට යනකොට අනිවාර්යයෙන්ම තමුන් මාස්ක් එකක් දාලා කියලා මේ වෛද්‍යවරයාට ඒක කියලා යන එකේ වගකීමක් තියෙනවා. එහෙම ගියාට පස්සේ වෛද්‍යවරයා අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම මොකද ලංකාවේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕන මේ රෝහලක ඒ වගේ රෝග ලක්ෂණ තියෙන සෑම කෙනෙක්ම දෛනිකව පරීක්ෂණ වලට ලක් කරනවා. ඒ කිසිම ගැටලුවක් නැහැ, කිසිම මුදලක් නැතුව ඒක කරගන්න පුළුවන්. ඉතින් ඒක කරගැනීමේ වැදගත්කමක් නැහැ. බැරි වෙලාවත් තමුන්ට කොරෝනා තිබුණොත් ඒක තමුන් ඉක්මනට දැනගත්තොත් අනිවාර්යයෙන්ම මේ තමුන්ගේ අනිත් පවුලේ අයට ඒ ආරක්ෂාව ලැබෙනවා. මොකද සමහරට තමුන් නිරෝගී නම් තමුන්ට සංකූලතා නැති වෙයි. නමුත් ඒකේ තමුන්ගේ ගෙදර ඉන්න මහලු අම්මා තාත්තා ඒක හැදුනොත් සංකූලතාව ඇවිල්ලා මරණයකට පත් වෙන්න පුළුවන්. අපේ ඔය ආර්ථාර්ථන මරණ 11 ඇතුළෙත් වැඩි දෙනෙක් ඉන්නේ සංකූලතා තියෙන අය. ඒ කියන්නේ වයසක අය නැත්තම් නිදන්ගත රෝග තත්ත්ව තියෙන අය. ඉතින් ඒකෙන් තමුන් ඒ කාර්ය කිරීම තුළ තමුන්ටත් ආරක්ෂාවක් ලැබෙනවා. තමුන්ගේ පවුලේ ඉන්න අනිත් අයටත් ආරක්ෂාවක් ලැබෙනවා. ඒක සමාජ වගකීමක්. නැත්තම් තමුන් ඒක මේවා කරොත් අපිට පුළුවන් ඔහුගේ ආශ්‍රිතයන් හොයලා බලලා උන්ව මේ කරලා උන්ගේ ටික මුලින් හඳුනා ගන්න. දැන් එහෙමනේ තමුන් මේක හංගන් හිටියොත් තමුණුත් අවදානමට ලක් වෙනවා, තමුන්ගේ පවුලයත් අවදානමට ලක් වෙනවා, සමාජයත් අවදානමට ලක් කරනවා. ඉතින් මේක හැමෝගෙම පුරවැසි වගකීමක් මේ අවස්ථාවේ. ඔව්. එතුමා බොහොම ශික්ෂිත විදිහට ඒ අවදානම කියන වචනේ ඔබට තේරෙන විදිහට කියනවා නම් ඔබ මැරෙනවා කියේ නැත්තම් කියලා දැනට හිත හදාගන්න කරන්න දෙයක් නැහැ. වුණ බේරා ගන්න හැම දිනාටම මැරෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් අපි කවදා හරි මැරෙනවා වෙන්නත් පුළුවන්. ඒ ධාර්මික කටයුතු පැත්තක තියලා රටේ සෞඛ්‍ය ගැන හිතලා ඔබේ ආදරණීයයන් ගැන හිතලා හැකි ඉක්මනින් ළඟම තියෙන වෛද්‍යවරයාට ඔබේ තත්ත්වය පැහැදිලි කරලා ඔබ හමු වෙන්න. ඔබ ඒ පිළිබඳව කලබල වෙන්නට යන්න එපා. ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳීමේ වරදක් නෙමෙයි අසනීප වීම කියන්නේ. අපි ආරාධනා කරන මේ විරාමය ලබා ගන්න. ඉන්න අනතුරු අපි මාතෘකාවේ තවත් පැත්තකට එමු. අද අපි කතා කරමින් හිටියේ වසංගත රෝගයක විශේෂයෙන්ම අපි දන්නා වූ තත්ත්වය සහ නොදන්නා වූ තත්ත්වයන් ගැන. වෛද්‍යතුමනි අපි දැනගන්න කැමති දෙපළම වෛද්‍යවරුන් හින්දා අපි දැනගන්න කැමති සමහර වෙලාවට සමාජයේ මේ වගේ දෙයක් යනකොට විවිධ විකල්ප මත එනවා ඕනම දෙයකට. කොත්නමල්ලි බීලා ඌ හිටපුවම මේ ප්‍රශ්නේ ෂේප් කියලා කියනවා. නැත්නම් ලංකාව කොහොමත් සමකේ ආසන්න රටක් හින්දා මේවා වැඩි පවතින්නේ නැහැ. වෛද්‍යවරුත් මොකක් හරි කරා තමයි. ආදි වශයෙන් මේක සාමාන්‍යකරණය කරනවා. ඒක හිත රිදෙන කාරණාවක් වෙන්න. හැබැයි ඉතින් වෛද්‍යවරු විදිහට විතර නෙමෙයි මේ සමාජ ජීවත් වෙද්දී ඔයගේ කැමැති අකමැති දෙකම උලා ගැනීමේ තාදී ගුණය ඔබ සතු ඇති කියලා අපි විශ්වාස කරනවා. අපි දැනගන්න කැමැති දැන් විශේෂයෙන්ම ආයුර්වේදික ප්‍රතිකාර. දැන් ඉන්දියාවගේ රටවල ඉතා දියුණු ආයුර්වේද තත්ත්වයක්. ලංකාවේ පුරාණ ආයුර්වේදයට අපි අපහාස කරනවවත් ඒවා අව탁සිරු කරනවත් නෙමෙයි. නමුත් අත්හදා බැලීම් කරපු දේවල් පිළිබඳව වාර්තා තියෙනවද ලංකාවේ? අපි දැක්ක වරින් වර විශේෂයෙන්ම නාවික හමුදා කඳවුරේ එහෙම වාර්තා ආවා නිල නොවන ඒවා සමහර ඒවා අත්හදා බැලුවා කියලා.
එහෙම රෙමිඩීස් කියන දේවල් එහෙම නැත්නම් අත්බේත් අත්හදා බැලීම් පරීක්ෂණයන් ලංකාවේ බටහිර වෛද්‍ය ක්‍රමයත් එක්ක සමාන්තරව ක්‍රියාත්මක වුණාද මේ මධ්‍යස්ථානවල? මම හිතන්නේ හැමතිස්සෙම අපි දැන් මූලික ඕනෑම මේ වෛරස් රෝගයක් ගත්තම හොඳ පෝෂණයක් පවත්වාගෙන යෑම, හොඳ සෞඛ්‍ය පුරුදු පුහුණු කිරීම, මේ ඉතින් ඒ වගේ දෙයකින් සම්කිසි මේ කියන්නේ ඒක සමග ප්‍රතිශක්තිය වැඩි කරන්න කරන ඕනෑම දෙයක් ඒක පිටුවහලක් වෙන්න පුළුවන්. දැන් අපි දන්න තරමින් කිසිම විදියකට මේක මේ වෛරසයට කොරෝනා වෛරසයට අහවල් මේක කරොත් මේක පාලනය වෙනවයි කියලා තාම එහෙම මේ අපිට එහෙම කිසිම තැනක විද්‍යාත්මකව ඔප්පු කරපු කිසිම සාක්ෂියක් නැහැ. නමුත් ඉතින් හොඳ පුරුදු මොන ක්‍රමෙන් කළත් හොඳ පෝෂණයක් පවත්වාගෙන යනවා කියන කවුරු මොන වෛද්‍ය ක්‍රමයක කළත් ඒක අපිට පිළිගන්න වෙනවනේ. ඒක අනිවාර්යයෙන්ම හොඳ මේ ගත යුත්තක් මේ තියෙනවයි කියන එක. නමුත් ඒ හැම දෙයක්ම අමතර දේවල් හැටර කරාට අනිවාර්යයෙන්ම අර මූලික මේ පරිස්සම් වීම කියන එක අනිවාර්යයෙන්ම ඒක මේවා කරන්නට බෑ. මම ඒක අනිවාර්යයෙන්ම කළ යුතුයි. මොකද අපි දන්නවා මේක ආවොත් මොකද එක දෙයක් තමයි ඉතින් කියනොත් අපේ රටේ මේ රෝගය පිළිබඳ යම්කිසි බයේ අඩුවක් තියෙනවා. ඒකට එක හේතුවක් තියෙනවා. මොකද පැහැදිලිව මේක සමාජගත වුණේ නැහැ. ඒකින්ද ඒ වගේම තමයි වාසනාවකට අපේ මොකද අපි හැමතිස්සෙම මේක මුලින් හඳුනගත්ත ආපු කණ්ඩායම. උදාහරණයකට ඉතලි වලින් ආපු ක්‍රවුඩ් එක අර වන්දනාවේගේ කට්ටිය සුදුවැල්ල, එතකොට දැන් නාවික හමුදා කඳුර, දැන් මේ වෙනකොට කන්දකවුළු. ඒක මේ හැම දෙයකම අපි දන්න විශේෂ පොදු සාධකයක් තියෙනවා. මේ හැම දෙයක්ම වාසනාවකට මේ වුණ හැමෝම තරුණ වයස කට්ටිය. නාවික හමුදාව ගත්තොත් දැන් කිසිම කෙනෙක් අඩු ගන්න ICU එකවත් එක රෝගියෙක් වෙන 905න් හිටියේ නෑ. ඒ කියන්නේ ඔක්කොම තරුණ වයසේ කට්ටිය. එතකොට දැන් මේ සුදුවැල්ලේ ඒ කට්ටියත් තරුණ වයසේ කට්ටිය. එතකොට දැන් මේ වෙනකොට කන්දකාඩු ආශ්‍රිතව ඇති වෙන එකෙත් එක වයස් කාණ්ඩයක අය ඉන්නේ. මේක මහලු වයස් කට්ටිය වලට අපේ ගියේ නෑ. මොකද ඒකට එක හේතුව තමයි මේක සමාජගත වුන්නේ නෑ. දැන් උදාහරණයක් විදිහට අවුරුදු 60ට වඩා මේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 3% විතර සංඛ්‍යාවක් තියෙන්නේ. මොකද ඒ කීප දෙනත් උනේ ඇත්තටම අර මේ ගෙවල් වල හැදිලා ඒ ගෙවල් වල ඉඳපු තමුන්ගේ අම්මා තාත්තා ඒ වගේ කීප දෙනෙක් විතරයි ඒ විදිහට හරි වාර්තා වෙන්නේ. ඒකින්ද අපි මේකේ අයිත් එක තමයි අඩු වයස අයගේ අපි වෙනත් නිදන්ගත රෝග තිබෙන සංභාවිතාවත් අඩුයි. ඒකින්ද ඇත්තට මේකේ රෝගයේ නියම අපි දැන් ලෝකෙම දන්න දෙයක් තමයි මරණ වලින් 96% විතර වෙලා තියෙන්නේ කිසි වයස්ගත නැත්නම් නිදන්ගත රෝග තියෙන අයට කියලා. ඉතින් අපේ රටේ ඇත්තට මේක භයංකර තත්ත්වය ඇත්තටම පෙනුන්නේ නැහැ. මොකද මුලින් ඉඳන් මේක සමාජගත නොවුනේ. මොකද සමාජගත වුණා නම් අපිට මේ ප්‍රශ්නයක් වෙනවා. පොඩි තිගැස්මක් ආවර ඔබ ඇනවුම් කරපු මේ මිනි දාන බෑග් ටිකෙන් ආපු ඒ තිගැස්ම එහෙමම නැති වෙලා ගියක්. අපේ රටේ අලි කුලප්පුවක් වුණාම විතරද අපි කලබල වෙන්නේ කියන ප්‍රශ්නෙට එනවා. මොකද එහෙම නැති වුණාම මේක අපි ඉන්නේ මරණයත් එක්ක. මරණය වෙනදාට වැඩිය ලං වෙන සම්භාවිතාවක් ඇවිල්ලා. බෙහෙතක් හොයාගෙන නැහැ. අපි ගත කරන්නේ කොහොමද එහෙනම්? මොකද දන්නේම නැතුව ටික දවසක් යනකොට නිකට ගාවට විතරක් එනවා. එහෙම නැත්නම් නෑ අපි ලංකාවේ නෑනේ. තාම සමාජයෙන් හම්බෙලා නෑනේ. ආදී වශයෙන් කතා පවත්වමින් අපි සාමාන්‍යකරණයට ලක් වෙනවා. අපි සමූහ ඡායාරූප වලට අපිත් සහභාගී වුණා වරින් වර පහුගිය කාලේ. මොකද මේ බය ගිහිල්ලා ආයි කරේ අත දාගෙන කර උඩ නැගගෙන ට්‍රිප් යන්න පටන් අරගෙන පෙරහැරවල් වලට දේශපාලන රැස්වීමට අපි යන්න පටන් අරගෙන අපි අරන්පොළ මහත්මයා අපි දැනගන්න කැමතියි ඔබෙන් දන්නේම නැතුව අපි වෛරසයත් එක්කද මේ වැළඳ ගැනීම කරන්නේ? එහෙම නැත්නම් අපේ තරුණ බව, අපේ ජවය, එහෙම නැත්නම් අපේ ප්‍රතිශක්තිය තියෙන ප්‍රමාණය අපිට කොහෙවත් පොදුවකින් මැල්ල ඇගේ ගහගෙන යන්න බෑ. මෙයාට තියෙනවා මෙච්චරයි අනිත් එක්කෙනාට බෝ වෙන්නේ නැහැ එහෙම කියලා කියන්න බෑ. අපි කොයිතරම් මේ මරණීය ක්‍රීඩාවත් එක්කද මේ දිනදා ගත කරන්නේ? කොහොමද වෙන රටවල් වල උදවිය අපි වෙන් කරගෙන මේ වැඩේ කරන්නේ? කින්ස්ලි අහපු ප්‍රශ්නෙටත් මට උත්තරයක් දීගෙනම කතාව පටන් ගන්න කැමති. අර විවිධ මත තියෙනවා කියලා. මෙතුමා ආයුර්වේද සහ ඒ ප්‍රතිකාර ගැන කතා කළා. ඔබ කිව්වා අර සමකයට ආසන්න නිසා, අවුව තියෙන නිසා, අපේ උපතින් මේකේ ප්‍රතිශක්තිකරණයක් තියෙන නිසා මේක පැතිරෙන්නේ නැහැ. මේක මහා දක්ෂකමක් නෙවෙයි. මේ ප්‍රජා සෞඛ්‍ය සේවය කලේ මහ දෙයක් නෙවෙයි කියලා කතා බහක් ආවනේ. ඒතර මේ හමුදා කඳවුර, නේවි කඳවුර තිබ්බේ සමකයට ඒ තිබ්බ තැන නෙවෙයිද? කන්දකාඩු ආයතනයේ තියෙන්නේ දැන් සමකයේ ඔය කියන තැන නෙවෙයිද? ඒතර ඔය උෂ්ණත්වය නෙවෙයිද මේ රටේ? ඒ හින්දා ඒ වගේ මතිමතාන්තර මතින් ජනතාව කරන කැපවීම අඩුතක්සේරුවට ලක් කරන එක. ප්‍රජා සෞඛ්‍ය සේවයේ ඉන්න PHI මහත්තයාගේ ඉඳලා මේ වෛද්‍යවරු දක්වා කරන මහන්සි අවතක්සේරු කරන එක නවත්තන්න ඕනේ පළවෙනිම දේ. තමුන්ගේ මොන වූ න්‍යාය පත්‍ර තිබුණත් ඒ න්‍යාය පත්‍ර ඕනෑම වෙනත් වූ පාත්‍රිකාවක් කෙරෙහි තියාගන්න ඕනේ මේ රටේ සියලු දෙනාම. මේ අගය කිරීම කරන්නට ඕනේ සහ ඒකට බරක් දෙන්නට ඕනේ. ඒ බර නැති වුනහම ඒ කරන මිනිසුන්ගේ උද්‍යෝගය නැති වෙලා ඒ කරන මිනිසුන්ට අපහාසයක් වෙලා ඔවුන්ගේ තියෙන ඒ අත්දැකීම් යොදා ගැනීම අඩු වෙනවා.
ඒ වගේම ජනතාව තුළ වූ අනියත සමහර වෙලාවට අනියත මේ විශ්වාසයක් ගොඩ නැගෙන එකත් වැරදි, විශ්වාසය කඩ වෙන එකත් වැරදි. ඒ නිසා මේක සෞඛ්‍ය පුරුදු මත අපි පිහිටපු නිසා සහ ඒ ක්‍රමවේද අනුව නායකත්වය සහ ප්‍රජා සෞඛ්‍ය සේවා ත්‍රිවිධ හමුදා කරපු නිසායි අපි බේරුනේ පළවෙනිම කාරණා. ඒක පවත්වාගෙන යාමේ වැදගත්කමක් තියෙන්න ඕනේ. ඔය කියන කිසිදු සාධකයක් නිසා මේක හොඳ කරන්නට බෑ. අපේ තියෙන සංයමය සහ අපේ පුරුදු සහ ක්‍රමවේදමයි අපි මේකට යොදා ගන්නට ඕනේ. අපි වෙන ලෝකයේ අන් රටවල් වලින් වඩා වෙනස් වුණේ සමාජ සම්ප්‍රේෂණය නැති නිසා. ඒකට මේ ක්‍රමවේද උදව් කරනවා වගේම ජනතාව දීපු සහයෝගය කිරලා මැනලා ලන්සු තියන්න බෑ. ඒ ඔවුන්ගේ සහයෝගය හැමදාම රටේ දෙයකට දෙන සහයෝගය ඔවුන් දුන්නා. ભેදයක් නැතුව ભેදේ ඇති කරන්න සමහර පිරිස් උත්සාහ කරනවා. අන්න ඒ ભેදේ ඇති කරන පිරිස් වලට වෙන කටයුත්තකට ભેද කරගන්න කියන්නේ, වෙන කටයුත්තකට ඒ වාද විවාද කරගන්න කියන්නේ, වෙන කටයුත්තකට ලන්සු තියන්න කියන්නේ. මේ කාර්යයේදී ප්‍රජා සෞඛ්‍ය සේවාව රටේ ජනතාව එකට එකතු වෙලා අපේ ක්‍රමවේද ඒ හොඳ පුරුදු ටික පිළිපදින්න තියෙන ධෛර්යය තව දෙන්නට ඕනේ. ඔය අනියත විශ්වාසයක් ගොඩ නගන්න බෑ සමකය නිසා, උෂ්ණත්වය නිසා, අපි මේ හොඳ පරම්පරාවක නිසා මේක බෝ වෙන්නේ නැහැ කියලා. මේක කාටවත් බෝ වෙන්න පුළුවන්. බෝ නොවුනේ හොඳ ක්‍රම පුරුදු තිබ්බ නිසා. ඒ නිසා වෙන රටකට වඩා අපි වෙනස් වෙන්නේ. අපි එක මිටියකට අර වටකුරුල්ල එකට දැල උස්සන් ගියා වගේ මේ වසංගතයේ එක පැත්තක තියලා සියලු දෙනා එකට හිටගෙන මේකට අපි උත්තර දෙන්නට ඕනේ, මුහුණ දෙන්නට ඕනේ. අන්න ඒ ක්‍රමවේදී ඉදිරියට ගෙනියන්නට ඕනේ. අනික් එක තමයි දන්නේ නැති දේවල් කියන්නේ නැතුව ඉන්න ඕනේ. සමාජයේ පැතිරිලා කියලා වාද විවාද වලදී කියන. ඔය කිව්වට මේක සමාජ සම්ප්‍රේෂණය වෙලා. ඔන්න හැමතැනම ගිහිල්ලා. හැමතැනම ගියා නම් ඔය රෝගීන් රෝහල් වලට එන්න ඕනේනේ. රෝහලට රෝගීන් එන්නේ. මොකද රෝහලකට එන ඕනෑම සසන රෝගියෙක්ව PCR පරීක්ෂණයට ලක් කරනවා. ඒක සමාජගත වුණා කියන්නේ අදාළ පැත්තේ රෝහලට රෝගීන් එන්න ඕනේ. නැත්තම් ගෙවල් වල මැරෙන්න ඕනේ. ඉතින් මුකුත්ම නොවී දිනන මේ කොවිඩ් වලට මෙච්චර ලෝකේ කලබල වෙන්නේ නැහනේ. සමාජ සම්ප්‍රේෂණ වුණා නම් සියලු වයස්ගත අයට ගිහිල්ලා මේ ප්‍රශ්නේ එන. නිසා අනියත බියක් ඇති කරන්න ඕනෙත් නෑ. ඔවුන්ට දෙන්න ඕනේ හැමතිස්සෙම මේ රටේ පාලකයෝ වේවා, නායකයෝ වේවා, මාධ්‍ය වේවා ජනතාවට හොඳ පුරුදු පිළිපැදීමේ වැදගත්කම, ඔවුන් කරපු ඒ පිළිපැදීම පිළිබඳ ඔවුන්ට ගෞරවය, සියලුම ශේෂ්ත්‍රීය නියුතු PHI මහත්තයාගේ ඉඳලා සෞඛ්‍ය සේවා ජෙනරාල් වලට ඇමතිතුමියට වෙනකන් සෞඛ්‍ය අමාත්‍යාංශය සියලු දෙනාට ත්‍රිවිධ හමුදාවට ඒ කරපු දේ ගෞරවය සහ තව ඉදිරියට මෙහෙම කරගෙන යන්න අවශ්‍ය ධෛර්යය සහ අපි වැරද්දක් දැක්කොත් අපි කියන එක ධනාත්මක ਵਿਚාරයක් තුලින් අදාළ අංශ වලට දැනුම් දීලා ඒක හදා ගන්න ඕනේ. හැමදේම හරියන්නේ නැනේ. වැරදි වෙන්න පුළුවන්. ඉතින් මේ වැරදි හදා ගන්න ඕනේ. නමුත් අර ජනතාවගේ තියෙන විශ්වාසය බිඳෙන කතා කියන්න එපා. ජනතාවගේ විශ්වාසය නැති කරන්න එපා. ධෛර්යය නැති කරන්න එපා. මේ කාර්යය යෙදෙන අයව අපහාසයට අවමානයට ලක් කරන්න එපා. අප සාමූහිකව ගියොත් ලෝකයේ අන් රටවල් වලට වඩා අපිට මේ ගත්තා වූ ඒ අපි ගත්ත ආව ඒ ස්ථීර ස්ථාවරය තියාගෙන එන ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන්. අභියෝග නැති තැනකට ගෙනල්ලා මේක සීරෝ කරන්න නැත්නම් බිඳුවට ගේන එක නෙමෙයි. මේ වගේ ඕනෑම වෙලාවක පොකුරක් මතුවෙන්න පුළුවන්. පොකුර කොහොමද අපි පාලනය කරන්නේ? ඒ පාලනය කරන්න ශක්තිය තියාගන්න ඕනේ. ඒ ක්‍රමවේදී අනුගමනය කරන්න. අන්න ඒකයි අපි මේ වෙලාවේ කියන්නේ ජයග්‍රහණ වෙනවා කියන එකේ තේරුම ක්‍රමවේද හොඳට ක්‍රියාත්මක වුණා. ඒක ඉදිරියටත් කරගෙන සියලු දෙනාගේ සහභාගීත්වය සියලු දෙනාට ධෛර්ය ශක්තිය ලැබෙන්න ඒ අවශ්‍ය ධෛර්යය ලබා දෙන්න කියලා මම සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. හොඳයි අපි ඔබට ස්තුතිවන්ත වෙනවා අය පැහැදිලි කිරීම. මොකද ලංකාව පුරාම විශ්වාසය ඇති කරලීම ඉතා වැදගත් වෙනවා. විශේෂයෙන්ම මේ මොහොතේදී කතා නොකරන සුවිශේෂී කණ්ඩායමකට ගෞරවය ලබා දිය යුතුයි. ඔවුන්ගේ නියෝජිතයන් ඔබ හමුවට විවිධ අවස්ථාවලදී මාධ්‍යයෙන් ඉදින් එනවා. නමුත් බුද්ධි අංශයේ සේවාව අපි නොහඳුනන විරුවන් කණ්ඩායමක් මේ වෙලාවේ ඉතාමත්ම සක්‍රියව රට ඇතුලේ ක්‍රියාත්මක වුණා. මම හිතනවා ඒ ගෞරවය ලබා දීම අපේ යුතුයකමක්, වගකීමක්. ඒ වගේම ඕන් ඉදිරියට ඇවිල්ලා ඒක පිළිබඳව කීර්තිනාමය අයදින්නේ නැහැ. අනිත් හැමෝටම සංකේතයක් හෝ ලැබෙනවා. නමුත් ඔවුන්ගේ නියෝජිතයා මම දකින්න ඉතාමත් අඩුවෙන් සහභාගී වෙනවා. මොකද මේ කීර්තිය ප්‍රශංසාව පිළිබඳ කුසලානේ දිනා ගැනීම තරංගාවලියක් නොවේ. නමුත් බුද්ධ්‍යංශයේ ක්‍රියාත්මක වීම සරලව පැහැදිලි කරන්න අපිට අවස්ථාවක් තියෙනවා විනාඩි කිහිපයක. මම හිතන්නේ වෛද්‍ය සමිති කෙනෙක්ගේ මහත්මයා අපි දැනගන්න තමයි බුද්ධ්‍යංශය කියලා කියනවා. මේක ලෝකයේ අනිත් රටවලට අවධානය යොමු වෙච්ච අවස්ථාවක්. අපි දැක්කා ජනාධිපතිවරුන් අතර තිබිච්ච සම්මන්ත්‍රණයේදී ලෝකයේ ඇගයුම සහ විශේෂ අවධානය යොමු වුණා. ඒ වගේම ඇමරිකාව හමුදාව මැදිහත් කරගත්තා. දෙවෙනි වතාවට ඕස්ට්‍රේලියාවේ හමුදාව මැදිහත් වෙන්න පටන් ගත්තා. නමුත් බුද්ධ්‍යංශයේ බලපෑම ඊට පස්සේ අපේ ලංකාවෙත් මේ හැම එකකටම බුද්ධ්‍යංශය පාවිච්චි කරනවා කියලා කියන්න ගත්තා. නමුත් බුද්ධ්‍යංශය නොතිබුණා නම් කොහොමද මේ වැඩේ වෙන්නේ? බුද්ධ්‍යංශය මොකද්ද කරේ?
ඇතර ඒ දැන් මෙතන මේ ප්‍රශ්නේදී උදාහරණයකට අපේ ක්‍රමවේදය කියන්නේ සමාජගත වීම වළක්වනවා කියන එක අපේ ප්‍රමුඛම මේ ඔබ්ජෙක්ටිව් එක. අපේ අරමුණ ඒකමයි. හරි දැන් මෙතෙක් කලත් අපි සාර්ථකත්වයේ කරගෙන තියෙන්නේ ඒකමයි. ඒකට බුද්ධාංශ වල විශාල දායකත්වෙම සෞඛ්‍යාංශ වල විතරක් කරන්න බෑ. මොකද සෞඛ්‍යාංශ වලට යම් ප්‍රමාණයක් අපිට රෝගියාව හඳුනා ගන්න පුළුවන්. අපිට හැමතිස්සෙම රෝගියා කියන තොරතුරු මත විතරනේ අපිට යන්න පුළුවන්. රෝගියා කියනවා මම අහවල් තැන් වලට ගියා. නමුත් අපිට හැමතිස්සෙම අර ඔබ මුලින් කියපු කාරණේ රෝගියා 100%ක් ඇත්ත කියනවා කියන සමහරට මෙතන සංගවන්න ඕන කොටසකුත් ඒගොල්ලන්ට තියෙනවා. ඉතින් එතකොට ඒ කොටස ඉතාමත් වැදගත්. මොකද ඒ කොටස අපේ මගේ හැරුණා නම් ඒ කොටස තමයි තුලින් තමයි ආයේ මේක සමාජගත වීම වෙන්නේ. ඉතින් ඒ කොටස හොදනවා ගන්න විශාල කාර්යභාරයක් කරා බුද්ධාංශ. ඉතින් එතකොට මේ දෙකොල්ල එකතු වීම තුළ මේ ක්‍රියාන්විත ඉතාමත් සාර්ථක වෙයි. කියන්නේ අපේ අතින් දැන් මෙතන ප්‍රශ්නේ වෙන්නේ රෝගියා හඳුනා ගන්නවා ඊට පස්සේ හැකි ඉක්මනින් රෝගියාගේ සෑම ආශ්‍රිතයෙක්ම හඳුනාගෙන ඔවුන්ව නිරෝධානයට ලක් කරලා ඔවුන්ව PCR පරීක්ෂණයට ලක් කරන එක තමයි අපේ මූලිකම මේ ස්ට්‍රැටජි ක්‍රමවේදය උනේ. ඒ ක්‍රමවේදයට අර කරගෙන ඉතාමත් මේක පරිපූර්ණ ලෙස නැත්නම් අප්‍රාප්තිංශ විතරක් මේක කරන්න අපිට ඒ සම්පූර්ණ ඔක්කොමල්ලාම හඳුනා ගැනීමේ නොහැකියාවක් නොවෙන්න ඉඩ තිබ්බා. අර මේක ඒ ක්‍රියාදාමයේ සර්ව සම්පූර්ණ වුණා ඒ තුන. ඉතින් ඒක තමයි අපේ සාර්ථකත්වයට මේ මූලිකම මේ දායකත්වයක් සපයන්නේ. හොඳයි අපි සමාප්තිය සටහන් කරනවා. අපි පළවෙනි වතාවේ මම සහෝදර මාධ්‍යවේදීන් ඉල්ලීමක් කරා. දෙවෙනි වතාවේ මැතිවරණයක් එක්ක ඉන්න අපේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කරනවා. දෙයියන්ගේ නාමයට සෞඛ්‍යාංශයට මේ වැඩේ කරගෙන යන්න දෙන්න. ඔබ එහි කීර්තිය ඔබේ ඡන්දය සඳහා පාවිච්චි කරන්න හදනවා නම් සදාචාරාත්මකව ඒක පාවිච්චි කරන්න. එහෙම නැතිනම් ඔබ ව්‍යාධීන් ඇති කරමින් රට රෙඩ කරවන්න එපා කියන එකයි ඉල්ලීම. මොකද අවසානයේදී ඔබගේ පක්ෂ, ඔබගේ න්‍යාය පත්‍ර, ඔබගේ ප්‍රාග්ධනය හෝ ඔබගේ අවුරුදු 5 නෙවෙයි වැසියන්ගේ ජීවිත අනාගතය සහ ඔවුන් කරපු කැපකිරීමේ ගෞරවය ඒ බර තැබීම නිසියාකාරයෙන් රටට කරගන්න දෙන්න. ඔබ නැතුව ඔවුන් ඒක හරියට කරගෙන ගියා. ඊටු ටික කරගෙන යාමට ඔබ අවුල් නොකර ඉඳීමත් ජාතික සේවාවක් බවට පත් වෙනවා. ඡන්දදායකයනි අපි ඒක ගැනත් වැඩිපුර හිතන්න සිද්ධ වෙනවා. යමෙක් බොරු කියයිද ඔහුට බොරුවෙන්ම පිළිතුරු දීම තමයි වඩා වැදගත් වෙන්නේ කියන එකයි අපේ රටේ ඔප්පු කරපු ක්‍රමයේ බවට පත් වෙන්නේ. අපේ ආචාර්ය පුද කරනවා විශේෂයෙන්ම මුලින්ම ඉදිරියට ඇවිල්ලා මේ පිළිබඳ කීර්තිනාමය වෙනුවෙන් පොරකන්නේ නැතුව තමන්ගේ සේවය නිහඬව කැප කරපු, තමන්ගේ නම ගමවත් කියවෙන්නේ නැති දේවල් වලට දරුවන්ගේ අනාගතය, තමන්ගේ අනාගත අපේක්ෂා, තමන්ගේ සෞඛ්‍යය, තමන්ගේ දෙමව්පියන් මේ සියලු දෙනා කැප කරලා වැඩ කරපු සෞඛ්‍ය සේවකයන්ට, ඒ වගේම රණවිරුවන්ට, ඒ වගේම අදාළ ඉහළ සිට පහළට මේ ක්‍රමවේදය ඇතුළේ නම නොකියවෙන පරීක්ෂණ මධ්‍යස්ථානවල ඉන්න කුඩා සේවකයාගේ සිට සියලු දෙනාට අපි හැම දෙනාටම ජාතියක් විදිහට අපිට කළ හැකි දේ ස්තුති කිරීම පමණයි. අපි ඔවුන්ට අපේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. විශේෂයෙන්ම කොරෝනා මර්ධන ජනාධිපති කාර්යසාධක බලකායේ සමාජිකයන්ට අපි ස්තුතිවන්ත වෙනවා. ඔවුන්ගේ නියෝජනයක් අද මෙහි අපි සහභාගී කරගත්ත අනිත් සෙසු කටයුතු කරන උදවිය ගැනත් අපි ඉතා ගෞරවයෙන් සිහිපත් කරනවා. අද අපේ සාකච්ඡාවට සහභාගී වුණේ හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර කොරෝනා මර්ධන ජනාධිපති කාර්යසාධක බලකාය සමාජිකා විශේෂඥ වෛද්‍ය සීතාරාම පොළ මහත්මිය, ඒ වගේම වසංගත රෝග විද්‍යාංශයේ වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ කියන දෙපළ අපි ඔබ දෙපළටත් ස්තුතිවන්ත වෙනවා. අපිත් එක්ක කාලය බෙදා ගැනීම ගැන සෙසු වැඩසටහන් වලට අද දවසේ යොමු වෙන්න අපිට අවස්ථාව තියෙනවා. වර්ෂා සහගත දිනයක් බස්නාහිර පළාතේ. ඒක නිසා දැන් ගොඩක් සතුටා පටන් ගනිද්දී අපි ප්‍රශ්න ගැන කතා කරා. ඒ අවබෝධයත් එක්ක අපි ජීවත් වෙන්න සිද්ධ වෙනවා. අනාගතයේදී අපි නැවත නැවතත් මේ පණිවිඩය ඔබට නිරන්තරයෙන් මතක් කර දෙන්න සූදානම්. අපි කොහෙද ඉන්නේ කියන එක ගැන එළඹ සිටි සිහින් ඉන්නට අපි යෝජනා කරගනිමු. අපි සුවවත් හෙටක් වෙනුවෙන්, ජාතියක් වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු. අපි සමුගන්නවා උදෑසන වැඩසටහනින්. මම කිංස්ලි රත්නායක. අයබෝවන්.